අයිබෝවන් අදත් අපි එකතු වෙලා ඉන්නවා HB online වැඩසටහනත් එක්ක. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා 2016 පහුගිය ශිෂ්‍යත්ව විභාගයේ දෙවැනි කොටසේ ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න තමයි අද අපි සූදානම් වෙන්නේ. අපි දන්නවා දෙවැනි කොටසේ ප්‍රශ්න 60ක් අනිවාර්ය කරලා තියෙනවා. අපිට තෝරා ගැනීමට කිසිදු ප්‍රශ්නයක් නැති නිසා ප්‍රශ්න 60ම අනිවාර්යෙන් කරන්න ඕනේ. ඒ සඳහා අපිට කාලය විදියට පැයකුත් විනාඩි 15ක් ලැබෙනවා කියලා දුවල් පුතාලා දන්නවා ඇති. අපි පළවෙනි ප්‍රශ්نين පටන් ගමු. පළවෙනි ප්‍රශ්නේ චුට්ටක් කියවලා බලමු මොනවද මේ ප්‍රශ්න 60 ඇතුලේ අපිට කරන්න තියෙන දේවල් කියලා. පහත දැක්කෙන ඡේදය හොඳින් කියවන්න. පෙනෙන තෙක් මානයේ විහිදී ඇති වෙල්යාය ගොයම් පැල නිසා නිල්ල ගැසී ඇත. නියර දිගේ තනකොළ වැවි තිබෙන නිසා තිබෙන කුඩා පැලෑටිවල පුංචි පුංචි මල් පිපී ඇත. ඒ මල් රතු පාටින් කහ පාටින් දම් පාටින් දිලෙන්නේ ගොයම් පැලවල සුන්දරත්වය තව තවත් වැඩි කරමින්ය. කුරුල්ලන්ගේ කිචිපිචි නාදය පරිසරයේ නිහඬ බව බිඳී වෙල්යායේ ඈත කොනකින් එන බටනලා වාදනයක හඬක් සුළඟට මුසු වේ. ප්‍රශ්න වලට පිළිතුරු ඡේදයෙන්ම තෝරා තිත්තිරි මත ලියන්න කියනවා. හොඳට මතක තියාගන්න දුවේ පුතේ මේ වගේ ප්‍රශ්න වලට උත්තර ලියන්න ඕන මේ ඡේදයේ පිළිතුරු වලට විතරයි. එහෙම නැතු අපිට හිතන උත්තර මේවට ලිව්වට බාරගන්නේ නැහැ. ඒ උත්තරය හරි වුණත් මේ ඡේදයට අනුගත වන්නේ නැත්නම් අපිට දුවේ පුතේ උත්තර ලැබෙන්නේ නැහැ. එහෙමනම් බලමු ඡේදයෙන් කියවෙන්නේ කුමන පරිසරය කුමක්ද කියලා අහනවා. පෙනෙන තෙක් මානයේ විහිදී ඇති වෙල්යායක් ගැන නේද මේ තියෙන්නේ. වෙල්යායේ නියර දිගේ තනකොළ පෙපිලා තියෙනවලු, පුංචි කුරුල්ලන්ගේ සද්ද ගැන අහලා තියෙනවා, ගොයම් වල සුන්දරත්වය ගැන අහලා තියෙනවා, ඈත කොනකින් එන බටනලා වාදනයක් ගැන කියලා තියෙනවා. එහෙනම් දුවේ පුතේ මේ ලියලා තියෙන වෙල්යායක් ගැන. එහෙමනම් මේ ඡේදයෙන් කියවෙන පරිසරය කුමක්ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් වෙල්යායක් කියලා. කුඩා පැලෑටි වැවී තිබුණු ස්ථානය පිළිබඳව ඡේදයේ විස්තර කර ඇත්තේ කෙසේද? කුඩා පැලෑටි වැවී තිබුණු ස්ථානය පිළිබඳව ඡේදයේ විස්තර ඇත්තේ කොහොමද කියලා අහනවා. කුඩා පැලෑටි ගැන දෙයල් තියෙන්නේ කොහෙද? නියර දිගේ තනකොළ අතර වැවී තිබෙන කුඩා පැලෑටි. එතකොට කුඩා පැලෑටි කොහෙද තිබිලා තියෙන්නේ? නියර දිගේ තනකොළ අතර. අපි ලියමු නියර දිගේ තනකොළ අතර. බටනලා වාදනයක හඬ පැමිණියේ කොහේ සිටද කියලා අහනවා. වෙල්යායේ ඈත කොනකින් එන බටනලා වාදනයක. එහෙනම් බටනලා වාදය ඇවිල්ලා තියෙන්නේ කොහේ ඉඳලාද? දුවේ පුතේ අපි දන්නවා අපිට කියලා තේනවා වෙල්යායේ ඈත කොනකින්. ළඟ යන පදයට විරුද්ධාර්ථ පදයක් ඡේදයේ ඇත. එය සොයා ලියන්න. අපි දන්නවා ළඟ නම් තවත් දුරින් එන්න එපා. හැබැයි දුර කියලා වචනේ මේකේ නැති වෙන්න පුළුවන්. අපි බලමු දුරට සමාන වචනයක් මෙහි තියෙනවද කියලා. ඒ කියන්නේ ළඟට විරුද්ධ පදයක්. ඒ කියන්නේ දුර සම්බන්ධ මොකක් හරි පදයක් මේකේ තියෙනවද කියලා. මේ බලන්න. වෙල්යායේ ඈත කියලා කියන්නේ දුරනේ. එහෙනම් ළඟට විරුද්ධ පදයක් අපිට තියෙනවා ඈත කියලා. පාපිල්ල සහ ඉස්පිල්ල යෙදුණු වචනයක් ඡේදයෙන් සොයා ලියන්නලු. පාපිල්ලත් ලියන්න ඕන, ඉස්පිල්ලත් තියෙන්න ඕන. අපි දන්නවා පාපිල්ල කියලා කියන්නේ යම්කිසි අකුරකට මෙහෙම යටින් එන පිල්ලට. ඒතර ඉස්පිල්ල කියලා අපි දන්නවා යම්කිසි දැන් හිතනවා නයන්නක් කියලා. නයන්න නම් මේක තමයි ඉස්පිල්ල. තයන්න නම් මේක තමයි ඉස්පිල්ල. එහෙනම් ඉස්පිල්ල සහ පාපිල්ල ගැන අපිට අදහසක් තියෙන්න ඕන. මේ කොහොමද මේ ඉස්පිලි සහ පාපිලි තියෙන වචනේ හොයාගන්න නම්. පාපිල්ල සහ ඉස්පිලි තියෙන වචනයක් ඡේදයෙන් සොයා ලියන්න කියලා කියනවා.
බලමු මම පොඩ්ඩක් කියවගෙන යන්නම් බලන්න. මේ තියෙන්නේ ඒ මල් රතු පාටින් මෙතන පාපිල්ලක් තියෙනවා ස්පිල්ලක් තියෙනවා. ඒ නිසා මම පිළිතුර විදියට රතු පාටින් කියලා ලියන්නම්. දර්ශනීය වන සීමාවේ යන අදහස ඡේදයේ සඳහන් වන ආකාරයේ උපුටා ලියන්න. දර්ශනීය කියලා කියන්නේ පේන්න ගන්නවා. ඒ සම්බන්ධව මේකේ අදහසක් විදියට කොහොමද කියලා අහනවා. පේන්න අරන් තියෙන සීමාවක් ගැන දර්ශනීය වීමක් ගැන අපෙන් අහලා තියෙන කියලා අහලා තියෙනවා. පෙනෙන තෙක් මානයේ වීදී ඇති වෙල්යාය. මේකේ වෙල්යායක් ගැන සඳහන් කරනවා. ගොයන්පැල නිල්ලට ගැසීලා තියෙනවා කියලාවා. නියරේ දිගේ තනකොළ අතර වැවී තිබෙන කුඩා පැලෑටි වල පුංචි මල් පිපිලා තියෙනවා කියනවා. ඇත්තටම මේ වෙල්යාය පෙනෙන තෙක් මානයේ ඒ කියන්නේ දර්ශනීය වන සීමාවේ මානය කියලා කියන්නේ සීමාවේ. එතකොට අපිට කියන්න පුළුවන් පෙනෙන තෙක් මානයේ. ඉතින් එයා අපිට උත්තරේ විදියට ගන්න පුළුවන්. අපි ලියමු එහෙනම් පුතේ පෙනෙන තෙක් මානයේ කියලා. අක්ෂර වින්‍යාසයේ අනුව නිවැරදි වචනය තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. අක්ෂර වින්‍යාසයට අනුව මුහුණ මේක හැම අවුරුද්දෙම වගේ අහන ප්‍රශ්නයක්. අක්ෂර වින්‍යාසය ඒ වගේම ගොඩාක් අවුරුද්දවල දුවේ පුතේ මුහුණ කියන වචනේ අනිවාර්යයෙන්ම තියෙනවා. ඒ නිසා ඉතින් මුහුණ ලියන්නේ කොහොමද කියලා අපිට මතකයේ තිබ්බනම් ලේසියෙන් අපිට පිළිතුරු දෙන්න පුළුවන්. අපි දන්නවා මුහුණට සංඥක නයන්නේ දෙන්නේ කියලා. එහෙමනම් අපි මුහුණ මේ විදියට ලියනවා. විශේෂ ලියද්දි කොහොමද අපි ලියන්නේ? අනිවාර්යෙන් විශේෂ ලියද්දි අපි විශේෂ ලියන ආකාරය මෙන්න මේක. පහත සඳහන් වාක්‍යවල හිස්තැන්ට සුදුසු වචනය වරහන් තුලින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්නලු. වාක්‍ය තියෙනවා, වාක්‍යයේ හිස්තැනක් තියෙනවා. ඒ හිස්තැන්ට සුදුසු වචනය මෙන්න මේ වරහනින් තෝරලා ලියන්නලු. දුරකථනය මේසේ උඩ තැබුවේය. ඔහුද ඔහුද. ඔහු නම් ඒක වචනයි, ඔහු නම් බහු වචනයි කියලා අපි දන්නවා. තැබුවේය කියලා කියන්නේ ඒක වචනනේ. ඒ නිසා මම පිළිතුර විදියට ඔහු කියලා ගන්නවා. ගායිකාවෝ ගීතයක් ගැව්වෝය. ගායිකාවෝ බහු වචනයි. එහෙනම් බහු වචනෙන් පදය ඉවත් වෙන්න ඕන. එහෙමනම් මෙතන ඇත්තටම මම ලියන එක නෙමෙයි, ඇත්තට වියුත්තේ යටින් ඉරක් ඇඳීම මම ඔයගලන්ට විස්තර කරන්න ඕන නිසා ලිව්වේ. ගායිකාවෝ නම් බහු වචනයි. එහෙනම් ගැව්වෝය. ගුරුවරු අපට අවවාද, ගුරුවරු නම් බහු වචනයි. එහෙනම් ගුරුවරු අපිට අවවාද දෙති කියන එක තමයි අපි ගන්නෙ. මල් පිපෙති. මල් නම් මල් ඒක අප්‍රාණවාචී අප්‍රවාණවාචී පදයක්. බහු වචන වුණත් අපි පිළිගන්නේ ඒක වචන විදියට. එහෙනම් අප්‍රවාණවාචී නිසා මල් පිපෙයි කියලා ලියන්න පුළුවන්. කොටුව තුල ඇති වචන වලින් කකාරාංශයේ යෙදුණු වචනය ඉරි මත ලියන්නලු. කොටුවද වචන තුනක් තියෙනවා. අපි අහනවා කකාරාංශය යෙදිච්ච වචනය ලියන්න කියලා. අපි දන්නවා දුවේ පුතේ කකාරාංශය නිසා තමයි මේ චාරිත්‍රවල තයන්න ත්‍ර උනේ. එහෙනම් පිළිතුර විදියට මම ලියනවා චාරිත්‍ර. ප්‍රස්තාව පිළිලක කොටසක් පහත දක්වා ඇත. එම ප්‍රස්තාව පිළිල සම්පූර්ණ වීමට හිස්තැන්ට තිබිය යුතු වචනේ ලියන්න කියලා අහනවා. ප්‍රස්තාරයේ අන්තිම කොටස තියෙනවා. ඉතින් දුවේ පුතේ අපෙන් අහනවා ප්‍රස්තාරයේ මුල් කොටස මොකක්ද කියලා. ඉනි කපන්නා වගේ. අපි දන්නවා ඉනි කපන්නේ කොහොකටද කියලා. ගඟට ඉනි කපන්නා වගේ කියලා. ඒ කියන්නේ තේරුමක් නැති, ඵලයක් නැති වැඩකට අපි මහන්සි වීම අපි සාමාන්‍යයෙන් හඳුන්වනවා ගඟට ඉනි කපන්නා වගේ කියලා. මොකද ගඟට ඉනි කැපුවට පස්සේ ඒ ඉනි ටික ගඟේ රැඳෙන්නේ නැහැ. මුහුද දක්වාම ගහගෙන යනවා. එහෙම නැත්නම් වෙන තැනක කියලා රැඳෙන්න පුළුවන්. නමුත් අපිට ඒකෙන් කිසි ප්‍රයෝජනයක් වන්නේ නැහැ. අපේ මහන්සිය අපත යනවා විතරයි. එහෙම මහන්සිය අපත යන ක්‍රියාවකට අපි කියනවා ගඟට ඉනි කැපුවා වගේ කියලා. ඉතින් ප්‍රස්තාපිල්ල කොටස දීයතෙන් ප්‍රස්තාපිල්ල සම්පූර්ණ වෙන තැනට ගඟට ඉනි කපන්නා වගේ කියන පිළිතුර අපිට ගන්න පුළුවන්.
ඉතින් දුවේ පුතේ අපෙන් අහනවා පහත දී ඇති අදහසට ගැලපෙන තනි වාක්‍යයක් තිත්තිරි මත ලියන්න කියලා. වැස්ස ස්වල්පයක්වත් නොමැති කාලය. වැස්ස ස්වල්පයක්වත් නොමැති කාලය මොකක්ද කියලා අපෙන් අහනවා. පහත දී ඇති අදහසට ගැලපෙන තනි වචනයක් තිත්තිරි මත ලියන්න. වැස්ස ස්වල්පයක්වත් නැති කාලයට අපි කොහොමද කියන්නේ? අපි කියනවා නියං කාලය කියලා. අපි දන්නවා නියං කාලයට වහින්නේ ඒක මිනිස්සුන්ට ටිකක් අහිත කරපු ස්වභාවයක් පෙන්වුම් කරනවා කියලා. ඉතින් මේ කාලයට අපි කියනවා නියං කාලය එහෙම නැත්නම් ඉඩෝරය කියලා. මම පිළිතුර ලියන්නම් නියංගය කියලා. ඔබ ඉඩෝරය කියලා ලිව්වත් නිවැරදි. පහත සඳහන් වගන්තිවල හිස්තැනට සුදුසු පිළිතුර තුලින් තෝරාගෙන ඉර යටින් ඉරක් අඳින්න. කණ්ණාඩිය තුලින් ඔහුට තම පිළිබිඳුව පෙනුනි. මෙහි තද කකුළු අකුරින් ඇති වචනය අර්ථයෙන් සමාන වන්නේ පිළිබිඹුව. කණ්ණාඩි තුලින් ඔහුට පේන්න පටන් ගත්තලු ඔහුගේ පිළිබිඹුව. ඒ කියන්නේ ඔහුගේ ප්‍රතිබිම්බය අපිට හඳහන් කරනවා. අපි දන්නවා කණ්ණාඩියක් ඉස්සරහට ගියාට පස්සේ අපි වායි පේන්න ගන්නවා. ඒ අපිම තමයි ඉන්නේ. අපි ඒකට කියනවා සාමාන්‍ය විද්‍යාවේදී ප්‍රතිබිම්බයක් කියලා. ඒකට අපි පිළිබිඹුවක් කියලා අර්ථ දක්වනවා. රූපය නෙමෙයි ඇත්තට පේන්නේ. රූපයට සමාන ප්‍රතිබිම්බයක් අපි ඒකට හඳුන්වනවා. එහෙනම් අපිට කියන්නේ යටින් ඉරක් අඳින්න කියලා. ඉතින් දුවේ පුතේ මේකට අඳිමු යටින් ඉරක් ප්‍රතිබිම්බය කියලා. ගත්වහර යනු ලිවීමේදී කතා කිරීමේදී භාවිතා කරන භාෂාවයි. ගත්වහරක් කියන අපි කතා කරනවා සාමාන්‍යයෙන් භාෂාවකදී අපි කතා කිරීමට සහ ලිවීමට භාෂාව දෙවිදියකට යොදා ගන්නවා. ඒ නිසාම තමයි පොතක් කියවද්දී ඒ වගේම පොතක් දිහා බලද්දී පොතක වචන ලියලා තියෙන විදිහ යම් තාක් දුරට වෙනස්කමක් ඇති අපි කතා කරන භාෂාවත් එක්ක. මොකද අපි කතා කරන භාෂාවේ තියෙන විදිය අක්ෂර වින්‍යාසයන් ලිවීමේදී භාවිතා වන්නේ නැහැ. එතකොට ලිවීමේදී යම් කිසි භාවිතා කරන යම් වහරක් තියෙනවා. අපි ඒකට ලේඛන වහර කියලා හඳුන්වනවා. මෙතනදී අපෙන් අහනවා ගත් වහරක් යනු ලිවීමේදී එහෙම නැත්නම් කතා කිරීමේදී භාවිතා කරන භාෂාවයි කියලා. මම කිව්වා ලේඛන වහරක් ගැන. ලේඛන වහරකදී සාමාන්‍යයට වඩා වෙනසක් තියෙනවා කියලා අපි කලින් ප්‍රශ්න පත්‍ර තුලත් විස්තරයක් කරා. ඒතකොට ලේඛන වහරකදී වචනයක් නවත්තන විදිය, ඒ වගේම ආරම්භ කරන විදිය, ඒ වගේම අක්ෂර වින්‍යාසය සම්බන්ධව විශාල දැනුමක් අපිට තියෙන්න ඕන. නමුත් කතා කිරීමේදී එහෙම සීමාවන් අපිට අවශ්‍ය නැහැ. ඒතර එහෙම සීමාවන් නොමැතිව අපිට කතා කිරීමේ අයිතියක් තිබ්බට පොතක ලිවීමේදී භාෂාවක් එහෙම අපිට භාවිතා කරන්න බෑ. ඒ නිසාම තමයි දුවේ පුතේ අන්න එහෙම වෙනසක් තියෙන්නේ. අනිත් එක ලිවීමේ කතා කිරීමේ භාෂාවන් ප්‍රදේශයන් අනුව වෙනස් වෙන අවස්ථා තියෙනවා. ලංකාව තුල විවිධ ප්‍රදේශ තුල භාෂාවේ විවිධ වූ වෙනස් තැන් තියෙනවා. හැබැයි ගත්වහරක් ලිවීමේදී වෙනස් නොකරත් ගත්වහරකදී වෙනස් කරන්න පුළුවන්. දැන් අපින් අහනවා ගත්වහරක් යනු කුමක්ද කියලා. ඒ ගත්වහර කියලා කියන්නේ ලේඛන වහරම තමයි. ඒ නිසාම තමයි පොත් ලියන කට්ටියට අපි ගත් කතුවරු කියලා කියන්නේ. පොතපත ලියන කට්ටියට එහෙනම් ගත්වහරක් යනු ලිවීමේදී කරන භාෂාවක් කියලා අපිට පිළිතුරු විදියට ගන්න පුළුවන්. වප් මාසය ලෙස හැඳින්වෙන්නේ මොන මාසෙද කියලා අහනවා. වප් කියන්නේ මොකද්ද? අපි දන්නවා දුරුතු නවන් මැදින් වෙසක් පොසොක් ඇසල් නිකිලි වප් ඉල් උඳුවප් අන්තිමට ලියනවා. වප් ඉල් උඳුවප් වලින් ඉවර වෙන්නේ උඳුවප් කියන්නේ දෙසැම්බර්. එහෙනම් වප් කියන්නේ ඔක්තෝබර් කියලා අපි දන්නවා. දෙසැම්බර් මොකද්ද කියලා අහුවොත් උඳුවප් කියලා අපිට ලියන්න පුළුවන්. පහත සඳහන් කවියේ ඇති ඉෂ්ඨන සම්පූර්ණ කරන්න. උපන්නෙත් මැරෙන්නෙත් තනියමයි ලොවේ. එයින් පිටත්තර වෙන දෙද කියකින් නොවේ. අනුන් පිහිට තකමින් යුතුයකම හමුවේ. අපෙන් අහනවා අවසාන වාක්‍ය මොකද්ද කියලා. උපන්නෙත් මැරෙන්නෙත් තනියමයි ලොවේ. එයින් පිටත්තර වෙන විදියකින් නොවේ. අනුන් පිහිට තකමින් යුතුයකම හමුවේ. බියෙන් මුළු වදිනු අපහට තරම් නොවේ.
ඒ කියන්නේ උපන්නේත් මැරෙන්නේත් තනියමලු. එහෙනම් අපි දන්නවා ඉපදුනේත් මැරෙන්නේත් තනියමලු. එයින් පිටස්තර වෙන විදියකින් නෙවෙයි. අපි දන්නවා ඒ වෙන විදිය කිසිම විදියකින් නෙමෙයි. ඕනම මිනිස්සෙක් ඉපදුනේත් නැවත මැරෙන්නේත් තනියම කියලා. එයින් පිටස්තර විදියකින් නෙමෙයි කියලා කියනවා. අනුන් පිහිට තකමින් යුතුයකම හමු වේ. තව කෙනෙක්ගේ පිහිට තකනවලු යුතුයකම හමු වේ. බියෙන් මුළු වදිනු අපට හට තරම් නොවේ. කාගේ හරි කෙනෙක්ගේ ආරක්ෂාව බලාගෙන එහෙම නැත්නම් තව කෙනෙක්ගේ උදව්වක් වෙනුවෙන් අපි අපේ යුතුයකම් හමුවේ අපි කවදාවත් බියෙන් මුළු වදින්න තදුණු අපහට තරම් නෙවේ. ඒ කියන්නේ බයකින් මුළු ගැන්වීම, ඒ කියන්නේ බයකින් කොනකට වීම අපි හට තරම් නෙවේ. ඒ කියන්නේ අපිට ගැළපෙන කාර්යයක් නෙමෙයි කියලා මෙහි විස්තර කරනවා. ඉතින් දුවේ පුතේ අපිට මේක ලියන්න පුළුවන්. බියෙන් මුළු වදිනු අපහට තරම් නොවේ. එක්තරා දරේකගේ අදහස් ප්‍රකාශය වන ගීතයක පේලි 4ක් පහත දී ඇත. එය හොඳින් කියවන්න. පිහිනා සිප් සයුර දෙතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමි මිනිස් මහිම දෝතින්ගෙන සිනාසෙමි. පිහිනා සිප් සයුර දෙතෙර සියල් සතර දැන පිරිසිඳ ලොවේ අනික අවමන් මැද නොසෙල් වෙමි මිනිස් මහිම දෝතින් ගෙන සිනාසෙමි. පිහිනා සිප් සයුර දෙතර අපි දන්නවා අපේ සිප් සයුර සාගරයක් වගේ නම් ඒ කියන්නේ සිප් කියලා කියන්නේ අපේ අධ්‍යාපනයේ සාගරයක් වගේ නම් දෙතර එකොණත් මෙකොණත් පිහිනනවලු සියල් සතර දැන පිරිසිද සියලු සතර කොන් ගැන අධ්‍යාපනයේ දැනගෙන ලොවේ අනෙක අවමන් මැද නොසෙල්වීම ලෝකයේ සියලු බාධක මැද හැමෝගෙම අවමන් මැද නොසෙල්වී ඉන්න පුළුවන් නම් මිනිස් මහිම දෝතින්ගෙන සිනාසෙමි. අපිට අවමන් සිය කොයිතරම් ආවත් ඒ අවමන් සියල්ල මැද අපිට පුළුවන් නොසෙල්වී ඉන්න නම් අපිට එහෙනම් මිනිස් මහිම මැද දෝතින්ගෙන සිනාසෙනේ මිනිස්සුන්ගේ පූර්වාදර්ශයන් සියල්ල අතටගෙන hina වෙන්න පුළුවන් කියලා කියනවා. කුමාරදාස කපුතන්ත්‍රය විසින් රචනා කරන ගීතයේ කොටසක් තමයි මෙහි දුන්නේ. අපෙන් අහනවා මේ හොඳින් කියවන්න කියලා. දැන් බලමු මොකද අපෙන් අහලා තියෙන්නේ කියලා. ඉහත පේලි හතරෙහි එක් පේලියකින් නොයෙකුත් අපහාස හමුවේ මෙම දැරිය කම්පා නොවන බව ප්‍රකාශ වේ. එම පේලිය උපුටාගෙන ලියන්න කියනවා. අපි දැන් කවිය කියවුවා. ඒ කවියෙන් අපි තේරුම් ගත්තා යම්කිසි සිසුවියගේ අදහස් ගැන කියලා තියෙනවා. සිප් සයුරේ පිහිනලා සියලු බාධක මැද ජීවිතේ දව ගන්න කතාවක් තමයි ඒක ලියලා තිබ්බේ. එතකොට මේකේ අපෙන් අහනවා ඉහත පේලි සතරෙහි එක් පේලියකින් නොයෙකුත් අපහාස හමුවේ මෙම දැරිය කම්පා නොවන බව ප්‍රකාශ වේ. එම පේලිය උපුටාගෙන ලියන්න. මතකද අපි මේ කවියේ මෙහෙම තිබ්බා ලොවේ අනික අවමන් මැද නොසෙල් වෙමි. කොයිතරම් අවමන් තිබ්බත් කොයිතරම් බාධා තිබ්බත් නොසෙල් වෙනවලු අපිට බාධා හමු වෙන්න නොසෙල් වී ඉන්න පුළුවන් නම් අපිට ජීවිතේ ඉස්සරහට යන්න පුළුවන් කියලා අපි දන්නවා. එහෙනම් කවියේ තියෙන පේලිය අපි පිළිතුරු විදියට ලියමු. ලොවේ අනෙක අවමන් මැද නොසෙල් වෙමි. පහත සඳහන් වාක්‍ය ලිඛිත භාෂාවට හරවා ලියන්න කියලා අපිට කියනවා.
පහ සඳහන් වාක්‍ය ලිඛිත භාෂාවට හරවා ලියන්න. මම ගමට ගියා. මම කලින් කිව්ව ලේඛන වහරක් ගැන. ලේඛන වහර අපි කතා කරන භාෂාවට වඩා වෙනස්. ලේඛන වහරට යම්කිසි මූල ධර්මයන් තියෙනවා අනිවාර්යෙන් පිළිපැදිය යුතුයි. මම ගමට ගියා කියලා අපි සාමාන්‍යයෙන් කතා කරද්දී කිව්වට ලිඛිත භාෂාවක එහෙම නැත්නම් ලේඛන වහරාවක නැත්නම් ගත් වහරකදී අපි එසේ භාවිතා කරන්නේ නැහැ. මම ගමට ගියා කියා නම් මම අවසන් විය යුත්තේ මේ වලින් ඒ වගේම පහුගිය කාර්යයක් නිසා අතීත කාලයේ ඉස්සර ගන්න පුළුවන්. මම ගමට ගියා කියලා අපිට අවසන් කරන්න බෑ. මම ගමට ගියෙමි. පහත දී ඇති ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න කියලා තියෙනවා. ඉංග්‍රීසියෙන් වෝටර් පෝල් කියලා ලියනවා. අපි දන්නවා ඒකට සිංහලෙන් වෝටර් පෝල් කියන්නේ දිය ඇල්ලකට. එහෙමනම් මම පිළිතුර ලියනවා දිය ඇල්ල. රූපේ දී ඇති සත්වයා සඳහා ඉංග්‍රීසි භාෂාවේ යෙදෙන වචනේ ඉංග්‍රීසි අකුරුන් ලියන්න. රූපේ හාවෙක් තියෙනවා. අපි දන්නවා හාවට ඉංග්‍රීසියෙන් කියන්නේ රැබිට් කියලා. අපි ඒ නිසා රැබිට් කියලා ලියමු. R A double B ඒ කියන්නේ B දෙකක් I T rabbit R A double B I T. පහත සඳහන් පහත දී ඇති ඉංග්‍රීසි වාක්‍යවල හිස්තැන සුසු වචනය වරහන් තුලින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න කියලා කියනවා. Where is the playground? Playground කියලා කියන්නේ අපි දන්නවා ඒක වචනයි. එතකොට කොහෙන්ද playground එක කොහෙද තියෙන්නේ කියලා අහනවා. where කියන්නේ කොහෙද? playground කියලා කියන්නේ සෙල්ලම් පෙට්ටනිය. සෙල්ලම් පෙට්ටිය ඒක වෙනස නිසා අපි භාවිතා කරන්නේ is කියලා. I am going. am කියන පදයට එක්ක අනිවාර්යයෙන්ම අපි මේකට කියනවා present continuous කියලා. ඉතින් present continuous වාක්‍යයක් going කියලා අවසන් කරන්න ඕනේ. එහෙමනම් I am going කියලා ලියන්න ඕනේ. මෙහිදී බලාපොරොත්තු වෙන ඉරක් ගැටීම විතරක් නිසා මම ලිවීමෙන් වළකින්නම්. පහත සඳහන් වාක්‍ය ඉංග්‍රීසි භාෂාවෙන් කියන ආකාරය ඉංග්‍රීසි අකුරු වලින් ලියන්න. මෙය මගේ පාසලයි. මෙය කියලා කියන්නේ this. මගේ පාසලයි. This is my school. මෙය මගේ පාසලයි. This is my school. SCHOOL. පහත සඳහන් දෙමළ වචනයේ අර්ථය සිංහලෙන් ලියන්න. පුරා. අපි දන්නවා පුරා කියලා කියන්නේ පරවියට. දෙමළෙන් පුරා කියලා කියනවා පරවියට. එහෙනම් අපි ලියමු පරවියා. පාත සඳහන් වාක්‍ය දෙමළෙන් කියන ආකාරය සිංහලෙන් ලියන්න. ආයෙත් එන්න. ආයෙත් එන්න කියලා දෙමළෙන් කියන්නලු. ආයෙත් කියලා කියනවා තිරුප්පවුම් එන්න වාංගල්. එහෙනම් අපි ලියමු ආයෙත් එන්න තිරුප්පවුම්. ආයෙත් එන්න වාරුංගල්. පාසල් වාර අවසානයේ නිවාඩුව ලැබෙන තෙක් මා බලා සිටියේ නොයිසිල්ලෙනි. නිවාඩු කාලය විනෝදයෙන් ගත කරන ලෙසත් ඉගෙනීමේ වැඩ අමතක නොකරන ලෙසත් ගුරුතුමිය පැවසූ අයුරු මා හිත තුල රැඳී තිබුණි. පාසල් නිවාඩු කාලය මා ගත කළ අයුරු යන මාතෘකාව පිළිබඳව වාක්‍ය තුනක් ලියන්න. සෑම වාක්‍යයම වචන 5කට වඩා වැඩියෙන් තිබිය යුතුය. උක්ත අක්‍යාතපද සම්බන්ධය හා අක්ෂර වින්‍යාසය නිවැරදි යුතුය. අපෙන් අහනවා පුතේ
ඔබේ අදහස් සම්බන්ධව යම් කිසි ප්‍රකාශනයක් ටිකක් ලියන්න කියලා මේ ඔබේ වචන ඔබේ අදහස් යුතුයි ඔබේ ජීවිතයේ ඔබ දකින දේවල් ඔබේ වචන වලින් ලියන්න මෙහිදී බලාපොරොත්තු වෙනවා පාසල් වාර අවසාන නිවාඩුව ලැබෙන තෙක් මා බලා සිටියේ නොවිසිල්ලෙනි ඔබ පාසල නිවාඩුව ලැබෙනකම් බලන් ඉන්න පුළුවන් කොහේ හරි ගමනක් යන්න ගිහිල්ලා ගමේ යන්න ගමේ කියලා යාළුවොත් එක්ක සෙල්ලම් කරන්න එහෙම නැත්නම් වෙනත් අධ්‍යාපන දෙයකට බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒ ඔබේ අදහසක් වූ පුතේ මම දන්නේ ඒ ඔබේ අදහස කෙසේ වේද කියලා. ඉතින් එහෙනම් ඔබේ අදහස් වලින් ලියන්න ඕන වාක්‍ය තුනක් ඒ වාක්‍ය තුන අනිවාර්යෙන් ලියන්න. පාසල් කාලේ නිවාඩු වෙනකන් බලාගෙන හිටපු ඔබ පාසල් නිවාඩු කාලේ මොනවද කරන්නේ කියලා ඔබේ අදහස් වලින්. හැබැයි සෑම වාක්‍යයකම වචන පහකට වැඩි තිබිය යුතු අතර උක්තාඛ්‍යාත පද සම්බන්ධය නිවැරදි යුතු බව අනිවාර්යෙන් මතක තියාගන්න. ඔබේ අදහස් වලට ඉඩ තියලා මම යනවා. ඒ වගේම අදහස් නිවැරදිම නිර්මාණාත්මකව දෙන්න කියලා තමයි මට ඉල්ලන්න තියෙන්නේ. දී ඇති තිත්තිරිපත පිළිතුරු සපයන්න. මෙම ගණක රාමුවෙන් නිරූපණය සංඛ්‍යාව ඉලක්කමින් ලියන්න කියලා කියනවා. ගණක රාමුවක් තියෙනවා. අපි දන්නවා A කියලා කියන්නේ 1 ස්ථානය, 10 ස්ථානය, 100 ස්ථානය සහ 10 ස්ථානය. එතකොට මේ බෝලයකින් 1000ක් නිරූපණය වෙනවා. මෙතන බෝලයකින් 100ක් නිරූපණය වෙනවා. මෙතන බෝල නැහැ. හැබැයි තිබ්බනම් 10ක් නිරූපණය වෙනවා. මෙතන එකකින් එකක් නිරූපණය වෙනවා. වෙන සංඛ්‍යාව ඉලක්කමින් ලියන්නලු. 10ව දෙකක් නිසා මම දෙකක් ලියනවා. 100ව එකක් නිසා එක ලියනවා. 10ව බිඳුවයි කීයක්වත් නැති නිසා බිඳුව ලියනවා. එකේවා පහක් තියෙන නිසා පහ ලියනවා. ඉතින් අන්තිමට බලද්දි මම මේ ලියලා තියෙන්නේ 2105 කියන ඉලක්කම. පහත දී ඇති සංඛ්‍යාවට පෙර ඇති සංඛ්‍යාවත් පසු ඇති සංඛ්‍යාවත් රෝම සංඛ්‍යාව වලින් ලියන්න. රෝම සංඛ්‍යා ගැන කතා කරද්දී සාමාන්‍ය හින්දු අපි ලියන හින්දු අරාබි සංඛ්‍යා වලට වඩා යම්කිසි වෙනසක් තියෙනවා. රෝම ඉලක්කම් රෝමයේ ආශ්‍රිතව බිහි වෙච්ච සංඛ්‍යා රටාවක් ඒ තරමක් සංකීර්ණ ක්‍රමයක් පෙන්වුම් කරනවා අපි ලියන අංක ක්‍රමයක් එක්ක සල්කසද්දී මේ රෝම ඉලක්කම් වලින් මේ ලියලා තියෙන්නේ කීයද කියලා ඕන දරුවෙක් දන්නවා මේ ලියලා තියෙන්නේ අංක 9 කියන ඉලක්කම එහෙනම් ඊට පෙර ලියන්න ඕන අංක 8 ඊට පසුව ලියන්න ඕන අංක 10 කියලා හැමෝටම පැහැදිලි අංක 8ම රෝම ඉලක්කමින් ලියන්නේ අපි දන්නවා 5 ලියනවා 6 7 8 කියලා ලියන්න පුළුවන් ඊට පස්සේ 10 කියලා කියන්නේ තනි x අකුර විතරයි. එහෙනම් මෙයා තමයි පිළිතුර විදියට බාර ගන්න වෙන්නේ. සිලින්ඩරයක ඇති වක්‍ර පෘෂ්ඨ ගන්න කීයද කියලා අහනවා. අපි දන්නවා පැහැදිලිව මේක හරිම පහසු ප්‍රශ්නයක්. සිලින්ඩරයේ වක්‍ර පෘෂ්ඨ 1යි ඊට අමතරව වෘත්තාකාර කොටස් දෙකක් තියෙනවා. සිලින්ඩරයක ඇති වක්‍ර පෘෂ්ඨ ගණන 1යි. හතරෙන් එකට තුල්‍ය භාගයක් ලියන්නලු. තුල්‍ය භාග මෙහෙම හතරෙන් එක ලියලා මෙයාට තුල්‍ය භාගයක් ලියන්න නම් අපි දන්නවා තුල්‍ය භාග වල තියෙන විශේෂත්වය තමයි දුවේ පුතේ හරයන් සහ ලවයන් සමාන අගයන් වලින් වැඩි කරන්න ඕන. මේ උඩ ඉන්න එක්කෙනාට අපි කියනවා ලවය. යට ඉන්න එක්කෙනාට අපි කියනවා හරය කියලා. එහෙනම් හරයත් ලවයත් සමාන අගයන් වලින් වැඩි කරමු. ලවය දෙකින් වැඩි කරොත් 2යි. හරය දෙකින් වැඩි කරොත් 8යි. එහෙනම් 2 බෙදීම 8යි. මෙයා දෙකින් වැඩි කරොත් 4යි. 8 දෙකින් වැඩි කරොත් 16යි. මෙන්න මේ ඕන එකක් තුල්‍ය භාගයක් විදිහට ලියන්න පුළුවන්. එහෙමනම් මම එකක් ලියන්නම් 2 බෙදීම 8යි කියලා. ඉදිරියෙන් දී ඇති රූපයෙන් 0.3ක් පැන්සලෙන් හෝ පෑනෙන් පාට කරන්න. 0.3ක් ඒක දශම ස්ථානයක්. දශම ස්ථානයක් ගැන කතා කරද්දී අපි දන්නවා 0.3 කියලා කියන්නේ 3 බෙදීම 10ට. මොකද ඕනම සංඛ්‍යාවක දශම ස්ථානයේ මෙතන තියෙනවා පෙවුනත් නැතත්. ඒ කියන්නේ මෙතන තියෙනවා. 10න් නම් බෙදන්නේ දශම ස්ථානයේ එකපාරක් ඉස්සරහට යනවා. එතකොට තමයි මෙන්න මේ කියව 0.3 ආවේ. ඒ කියන්නේ 10න් 3ක් තමයි දැන් අපිට පාට කරන්න කියන්නේ. බලමු කොටු කීයක් තියෙනවද කියලා. කොටු තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10ක්. කොටු 10ක් තියෙනවා. කොටු 10න් 3ක් පාට කරන්න තමයි කියන්නේ. ඉතින් අපි 10න් කොටු 3ක් පාට කරමු. මේ ටික පාට කරවක මම කොටු 2ක් පාට කරලා ඉවරයි. ඊට අමතරව මම තව එක කොටුවක් පාට කරන්නම්. මෙන්න මේ විදියට
කොටු 10න් කොටු 3ක් පාට කිරීම තමයි මෙහි බලාපොරොත්තු වෙන්නේ. මම පාට කරපු කොටු 3ක් පාට කිරීමට කියලා අවශ්‍යතාවයක් නැහැ. ඔබ කැමති පාට 3ක් ඔබට පාට කරන්න පුළුවන්. 21. මෙම රූපයට සම්මිතික රේඛා කීයක් අඳින්න පුළුවන්ද කියලා අහනවා. මේ රූපය බැලූ බැලමටම පේනවා සම්මිතික රේඛා කීයක් තියෙවිද කියලා. සම්මිතික රේඛාවකින් අපි බලාපොරොත්තු වෙන්නේ යම්කිසි රේඛාවක් ඇඳලා පස්සේ එහින් දෙපස වර්ගඵලයන් සමාන වෙනවාද කියලා. මම එකට මෙහෙම ඉරක් අඳින්නම්. මේ ඉරෙන් මෙයා සම්මිතික නෙමෙයි කියලා පැහැදිලිව පේනවා. ඇයි ඒ? මේ ඉරෙන් මේ පැත්තේ තියෙන වර්ගඵලය ලොකු වර්ගඵලයක්, මේ පැත්තේ තියෙන වර්ගඵලය අඩු වර්ගඵලයක්. එහෙමනම් මං ඉරක් අඳින්න ඕන දෙපැත්තේ වර්ගඵලයන් සමාන වෙන. එහෙම නැත්නම් ඒ ඉර දිගේ ඒ රූපේ දෙකට නවන්න පුළුවන් විදියට. මෙන්න මේ විදිහට ඇඳනම් මම හිතනවා සාධාරණයි කියලා. මෙන්න මෙහෙම. මම මෙන්න මෙහෙම ඇඳනම් හරි නේද? දෙපැත්ත සමානයි. ඒ වගේ මෙන්න මෙහෙම ඇඳනම් දෙපැත්ත සමානයි. එහෙනම් රූපයේ සම්මිතික රේඛා අඳින්න පුළුවන් දෙකක්, පිළිතුර දෙකක් කියලා දාන්න පුළුවන්. පැන්සල් 130ක් 7 දෙනෙකු අතර සමසේ බෙදූ විට ඉතිරවන පැන්සල් ගන්න කීයද කියලා අහනවා. පැන්සල් බෙදනවලු 130ක් 7 දෙනෙක්ට. හැබැයි අපි දන්නවා 130 කොහොමත් 7න් ඉතිරි නැතුව බෙදෙන්නේ නැහැ කියලා. එහෙම බෙදුවට පස්සේ කීයක් ඉතුරු වෙයිද කියලා අපෙන් අහනවා. එහෙමනම් මේ වගේ ගානක් හදන්න ලේසිම ක්‍රමය තමයි දුවේ පුතේ අපි 130 බෙදලා බලමු දීර්ඝ බෙදීමෙන්. 130 බෙදීම 7. එකට 7 ඒව නැති නිසා අපි 13ට 7 ඒව බලනවා. 13ට 7 ඒව තියෙන්නේ 1යි 4ක් 1 7යි. 13න් 7ක් ගියාම 6 නිසා 6 එහෙම්ම ලියලා මේ බිඳුව පල්ලෙහාට ගෙනල්ලා බලනවා. බිඳුව පල්ලෙහාට ගෙනාවට පස්සේ මෙයා 60ක් වෙනවනේ. 60ට 7 ඒව කීයක් තියෙනවද කියලා අපි බලමු. අපි දන්නවා 60ට 7 ඒවා 4ක් තියෙනවා කියලා සමාන 8ක් තියෙනවා කියලා 4ක් 8 56යි. 60න් 56ක් ගියාම ඉතුරුයි 4ක්. නැවතත් 4ට 7 ඒව නැති නිසා අපිට මේ 4 ඉතිරි කියලා ගන්න පුළුවන්. එහෙමනම් 137න් බෙදුවම 18යි. ඊට අමතරව තව 7ක් ඉතුරුනා. පැන්සල් 130 18 දිනකට දෙන්න පුළුවන්. හැබැයි පැන්සල් 4ක් අතේ ඉතිරි කරගෙන පිළිතුර විදියට මම 4ක් කියලා ලියනවා. මේ වගේ බෙදෙන ක්‍රම පුළුවන් තරම් අපි වීඩියෝස් වලින් දාලා තියෙනවා. ඒ වගේම පහවසර පෙළපොත කරපු එකේදීත් ඉතින් ඒ පෙළපොත කරපු වීඩියෝස් ඔකට ගිහලා බලන්න පුළුවන් නම් ලොකු අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා මම විශ්වාස කරනවා. මේ වගේ දීර්ඝ බෙදීම් වගේම සියලුම බෙදීමේ ක්‍රම වෙන වෙනම පුනරීක්ෂණ අභ්‍යාස විදියට අපි පෙන්වුම් කරලා තියෙන අපේ වීඩියෝස් තුළ ඔයගොල්ලන්ට ඒව බලලා යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා. 23 වෙනි ප්‍රශ්නේ ගැන කියවද්දී පස්වරු 4:30ට පොතක් කියවීමට ආරම්භ ගයානිට එය කියවා අවසන් කිරීමට පැයකුත් මිනිත්තු 35ක් ගත ගිය. ඇය පොත කියවා අවසන් කළ වේලාව පැය 24 ඔරලෝසුවේ දක්වන ආකාරයට ඉලක්කමින් ලියන්නලු. පස්වරු සහ පෙරවරු ගැන අපි අතිතරම් කතා කරලා තියෙනවා. මම චූටි මතක් කිරීමක් කරන්නම් පස්වරු සහ පෙරවරු සම්බන්ධව. රෑ 12 සිට රාත්‍රී 12 සිට දවල් 12 දක්වා කාලයක්, දවල් 12 සිට රාත්‍රී 12 දක්වා කාලයක් අපි වරු දෙකකට බින් බෙදනවා. රෑ 12 සිට දවල් 12 දක්වා කාලය අපි සාමාන්‍යයෙන් අර්ථ දක්වනවා දුවේ පුතේ පෙර වරුව, ඒ කියන්නේ පෙර තියෙන වරුව නිසා. ඒ වගේම දවල් 12 සිට රෑ 12 දක්වා කාලය අපි පස්වරු කියලා හඳුන්වනවා. හේතුව පස්සේ තියෙන වරුව නිසා. එහෙනම් පෙරවරු සහ පස්වරු ගැන අදහසක් අපිට මේ විදියට තියෙනවා. ඉතින් දුවේ පුතේ දැන් මේ මෙයා පොත කියවලා තියෙන්නේ පස්වරුනේ. එහෙනම් මෙන්න මේ 4 වෙලා තියෙන හවස 4 කියන එක. මොකද 4 කිව්වට පස්සේ උදේ 4ත් පාන්දර 4ත් අපිට අදහසක් එන්න පුළුවන්. හැබැයි මෙයා පොත කියවලා තියෙන හවස 4. මේ පැය 12 තියෙන ඔරලෝසු වේලාවක් පැය 24කට අපි ලියනවා නම් මතක තියාගන්න පෙරවරු වේලාවක් පැය 24ට ලියද්දී ඒ විදියම තමයි, කිසිදු වෙනසක් වන්නේ නැහැ. හැබැයි පස්වරු නම් පැය 24න් ඔරලෝසුවෙන් ලියද්දී යම් කිසි වෙනසක් තියෙනවා. මම දැන් කියලා දෙන්නම් මොකක්ද වෙනස කියලා. අපි ඉස්සෙල්ලා තේරුම් ගමු මෙයා පොත කියලා ඉවරුනේ කීයටද කියලා. පස්වරු 4:30ට පොත කියවන්න පටන් ගත්ත මිනිස්සයා පැයකුත් විනාඩි 35ක් පොත කියවලා තියෙනවලුනේ. එකතු කරලා බලමු. 30යි 35යි අපි දන්නවා 65යි කියලා. හැබැයි 65ක් ලියන්න බෑ.
මොකද විනාඩි 60ක් පැයක් නිසා 60ට වැඩි සංඛ්‍යාවක් මෙතන ලියන්න බෑ. එහෙනම් 65න් 60ක් අඩු කරලා විනාඩි 5ක් මම මෙතන දානවා. ඒ ඉතුරු වෙච්ච 60 මෙහෙට දෙනවා. හැබැයි 60 මෙහෙට එන්නේ එකක් වෙලා. ඒ 4යි 1යි 5යි 1යි 6යි. එහෙනම් මෙයා පොත කියවල ඉවරලා තියෙන්නේ 6යි 5ට. ඒ කියන්නේ පස්වරු 6යි 5ට. පස්වරු 6යි 5 කියලා කියන්නේ කීයද? පැය 24 ඔරලෝසුවෙන්. රෑ 12 ඉඳලා දවල් 12 වෙනකන් සාමාන්‍යයෙන් පැය 12ක්ම තමයි. ඒ පැය 12න් පස්සේ තව පැය 6කුත් විනාඩි 5ක් ගිහිලා තියෙනෝනේ පස්වරු වල 12යි 6යි කියන්නේ 18යි. 18යි විනාඩි 5යි. අපිට මේ 18යි විනාඩි 5 පැය 24 ඔරලෝසුවක මෙන්න මේ විදියට ලියන්න පුළුවන්. 18යි 32යි 0.5 විදියට ලියන්නත් පුළුවන්. නැත්තම් තව කෙනෙක්ට මේක 18යි 0.5යි පැය කියලා ලියන්නත් පුළුවන්. මේ ක්‍රම දෙකම නිවැරදි. හැබැයි මේ h කියලා කියන්නේ පැය කියන අදහස එහිදි තිත් දැමීමක් සිදු කරන්නේ නැහැ. මේ ක්‍රම දෙකෙන් කොහොම ලිව්වත් පිළිතුර නිවැරදි කියලා අපිට ගන්න පුළුවන්. 24 ප්‍රශ්නය. කොටු තුල ඇති සංඛ්‍යා වලින් සංඛ්‍යා දෙකක් එකතු කළ විට 404 ලැබේ. එම සංඛ්‍යා දෙක තෝරා ලියන්නලු. දෙකක් එකතු කරාම 404 ලැබෙන්න ඕනලු. දැන් අපෙන් අහනවා මේ සංඛ්‍යා දෙක මොකද්ද කියලා. නිකමට හිතන්න 200යි 80යි එකතු කරොත් කවදාවත් 400 ගාණක් එන්න බෑ. 139 80 එකතු කරොත් එහෙම එන්නත් බෑ. 324යි 139ටත් එන්න බෑ. හැබැයි එන්න පුළුවන් දෙන්නේ පැහැදිලිව පේනවා මට නම් මෙන්න මේ දෙන්න වගේ. මොකද මේ දෙන්න එකතු කරොත් එකක් 324 අනිත් එක්කෙනා 80. අපි එකතු කරලා බලමු. 4යි 0.4යි 8යි 2යි 10න් බිඳුව එකක් ඉතිරි 3යි 1යි 4යි 404. එහෙමනම් එකතු කරන්න ඕන සංඛ්‍යා දෙක තමයි 324 එකතු කිරීම 80 කියන ඉලක්කම් දෙක. අපෙන් රූපයක් දීලා ඒ රූපය සම්බන්ධව ප්‍රශ්න අහනවා. ප්‍රධාන දොරටුවක් තියෙනවා. උතුර පෙන්වුම් කරලා තියෙන උතුර දිශාව. මම දිශා සම්බන්ධව පොඩි අදහසක් ඕගොල්ලන්ට මතක් කරලා දෙන්නම්. මම මේ විදියට ඇඳුතින් මම මෙයා නම් කරගන්නම් මෙන්න මේ විදියට. මෙයා උතුර ලෙසත් මෙයා දකුණ ලෙසත්. එහෙමනම් මෙයාට අපි ලියන්න පුළුවන් නැගෙනහිර ලෙසට. මෙයාට අපි ලියන්න පුළුවන් බස්නාහිර ලෙසට. උතුර නැගෙනහිර දකුණ බස්නාහිර. ඊට අමතරව තව දිශා හතරක් තියෙනවා. ඒ දිශා හතරත් අපි මතක් කරගෙන යමු මේ මොහොතේදීම. මේ ප්‍රධාන දිශා හතරට අමතරව ඒ දිශා ප්‍රධාන දිශාවන් අතරමැද දිශා හතරක් තියෙනවා මෙන්න මේ විදියට. ඒ දිශා හතරත් අපි මේ විදියට ලියමු. උතුරත් නැගෙනහිරත් අතර තියෙන්නේ ඊසාන. නැගෙනහිරත් දකුණත් අතර තියෙන්නේ ගිනි කොන. දකුණත් බටහිරත් අතර තියෙන්නේ නිරිත. බස්නාහිරත් උතුරත් අතර තියෙන්නේ වයඹ. මේක අපි කවියකින් පාඩම් කරා පුල්ලිතින් නැගිට ගිහින් ධම්මිනිත බලාවරෙන් කියලා. ඒ කවියත් මතක තියාගන්න. ඒ කවියත් එක්ක අපිට ලේසියෙන් දිශාවන් ටික ලියා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට දිශාවන් තියෙද්දි මේ වගේ රූපෙකුත් තියෙනවා. ආපන ශාලාව පිට ඇත්තේ ප්‍රධාන දොරටුවේ සිට කුමන දිශාවෙන්ද කියලා අහනවා. එමනම් මට ආපන ශාලාව තියෙන්නේ කොහෙද කියලා හිතා ගන්න වෙනවා. ආපන ශාලාව තියෙන්නේ මෙතන. ප්‍රධාන දොරටුව මෙතන තියෙන්නේ. මෙතන ඉඳලා බලද්දි මෙන්න මේ පැත්තට තියෙන දිශාවකින් මේ රූපේ තියෙන්නේ. මෙතන ඉඳලා බලද්දි මේ පැත්තට නම් මෙතන ඉඳලා බලද්දි මේ පැත්තට බලුවොත් ගිනි කොන දිශාව තමයි තියෙන්නේ. එහෙමනම් ආපන ශාලාව තියෙන්නේ හරියටම ගිනි කොන දිශාවෙන්. රූප සටහනේ දැක්වෙන මාර්ගය ඔස්සේ පුද්ගලයෙකු ප්‍රධාන දොරටුවේ ඒ ස්ථානයේ සිට පොකුණේ B ස්ථානට ගමන් කළේ නම් පොකුණේ B ස්ථානයට මෙතෙන්ට ගමන් කරලා තියෙනවා. එහෙනම් ඔහු ගමන් කළ මුළු දුර කිලෝමීටර් හා මීටර වලින් කොපමණද කියලා අහනවා. මෙයා ඒ වලින් පටන් අරගෙන පොකුණේ B ස්ථානයට ගිහිල්ලා හදිනවා. අපෙන් අහනවා මෙයා ගමන් කර මුළු දුර
කිලෝමීටර් සහ මීටර් වලින් කීයද කියලා. මෙතන ඉඳලා මෙතෙන්ට පොකුණට ලේසියෙන් යන්න පුළුවන්. හැබැයි B කියන ස්ථානයට නම් යන්න බෑ. හේතුව මෙතන ඉඳලා මෙතෙන්ට ආවත් පොකුණේ වතුරනේ තියෙන්නේ. එහෙනම් B කියන ස්ථානයට මෙයා යන්න නම් මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ඕන. ඊට පස්සේ මෙතන ඉඳලා මෙතෙන්ට එන්න ඕන. අපි මේ දෙන්න එකතු කරලා බලමු කිලෝමීටර් වලින් කීයක් එනවාද කියන වග. අපි මීටර් වලින් තියෙන නිසා මීටර් වලින්ම ගාන හදමු. මෙයා මෙතන ඉඳලා මෙතෙන්ට මීටර් 636ක් යනවා. ආයි මෙතන ඉඳලා මෙතෙන්ට 445ක් යනවා. ඔය දෙන්න එකතු කරලා බලමු අපිට මොකද්ද වෙන්නේ කියලා. 6යි 5යි 11න් එකක් නිසා එකක් ඉතිරි මෙයා එක මෙතෙන්ට දෙමු. 4යි 3යි 7යි 1යි 8යි 8 මෙතෙන්ට අපි දෙමු. 6යි 4යි 10යි මීටර් 1081යි. අපි දන්නවා මීටර් 1000ක් තමයි කිලෝමීටර් එකක් කියලා. 1000යි මීටර් සමානයි 1 කිලෝමීටර් කියලා. එහෙමනම් අපිට මීටර් 1000 කුයි කිලෝමීටර් වලින් 1000ක් ගත්තට පස්සේ තා මීටර් 81ක් ඉතුරුයි. ඒ නිසා 1 කිලෝමීටර් 81යි මීටර් කියලා අපිට පිළිතුර ලියන්න පුළුවන්. පිළිතුර විදියට 1 කිලෝමීටර් 81යි මීටර්. මෙම රූපය තුල ඇති සුජු කෝණාශ්‍රයකට වඩා අඩු කෝණ ගණන කීයකද? මොකද අපි අහන්නේ මෙම රූපය ඇති සුජු කෝණයකට වඩා අඩු කෝණ ගණන කීයද කියලා. සුජු කෝණයක් කියන්නේ කීයද කියලා අපි දන්නවා. සුජු කෝණයක් කියලා කියන්නේ අංශක 90යි. අංශක 90ට වඩා අඩු කෝණ ගණන මෙතන කීයක් තියෙනවද කියලා අපෙන් අහනවා. මේවා බැලුව බැලමට අංශක 90ට වඩා අඩුයි කියලා පේනවා. අපි මෙතන ඉඳලා ගණන් කරගෙන එමු. 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි. අපිට තේරෙම මේ රූපය ඇති අංශක 90ට වඩා අඩු කෝණ සංඛ්‍යාව අංක 7ක් කියලා පැහැදිලිව පේනවා. මෙයා අංශක 90ක් වෙනවා. මෙයා ඊට වඩා වැඩි. ඒ නිසා ඇති කෝණ ගණන 7ක් කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. 27 වෙනි ප්‍රශ්නය. පහත රූපයේ ඇති සෑම කුඩා කොටුවකම දිග 1 සෙන්ටිමීටර්ද පළල 1 සෙන්ටිමීටර්ද වේ. රූපයේ අඳුරු කර ඇති හැඩය ABC හා D ලෙස නම් කර ඇත. D අක්ෂයෙන් පෙන්වන හැඩයේ පරිමිතිය කීයද කියලා අපෙන් අහනවා. D අක්ෂයෙන් පෙන්වන හැඩයේ පරිමිතිය කීයද කියලා අහනවා. සෑම කොටුවක්ම වර්ග සෙන්ටිමීටර් 1යි නම් අපෙන් අහන්නේ වටේ දිග කීයද කියලා. එහෙනම් මේ දිග නේද අපෙන් අහන්නේ. මං සාමාන්‍ය විදියකට පොඩි රූපයක් ඇඳ ගන්නම්. මෙන්න මේ දිග නේද අපෙන් අහන්නේ වටේ දිග කියලා. එහෙනම් මේ දිග අපි ගණන් කරලා බලමු. මේ දිග මෙතනින් පටන් ගත්තොත් වර්ග සෙන්ටිමීටර් එකක් නම් පොඩි කොටුවක්. මේ සෑම දිගක්ම 1 සෙන්ටිමීටර් විය යුතුයි. මේ හැම එකක්ම 1 සෙන්ටිමීටර් විය යුතුයි. 1 සෙන්ටිමීටර් විය යුතුයි. ඒ වගේ කොටස් කීයක් තියෙනවද කියලා බලමු. වටේ දිග ගණන් කරද්දී 1යි 2යි 3යි 4යි 5යි 6යි 7යි 8යි 9යි 10යි 11යි 12යි. සේරම වටේ දිග වලුව 12ක් තියෙනවා. සියල්ල සෙන්ටිමීටර් වලින් 12යි සෙන්ටිමීටර් කියලා අපිට ලියන්න පුළුවන්. වර්ගඵලයේ සමාන හැඩවලට හිමි අක්ෂර ලියා දක්වන්න කියලා කියනවා. මේවා අතරින් වර්ගඵල සමානයන් මොකක්ද කියලා අපි බලමු. මෙයා දැන් අපි තේරුම් ගත්තා පරිමිතිය නම් 12යි කියලා. වර්ගඵලයන් ප්‍රමාණය බලමු කොටු ගාන ගණන් කරලා. ඇත්තටම කොටු ගාන ගණන් කරන්න ගියොත් 1යි 2යි 3යි 4යි 5යි 6යිනේ. එහෙනම් මෙයාගේ වර්ගඵලය 6යි. මෙයාගේ ළඟට එමු. මෙයාගේ ළඟට ආවොත් මම මෙතනින් පොඩි ඉරක් අඳිනවා. පොඩි ඉරක් ඇඳලා ඒ කොටස මේ කොටස මෙතෙන්ට දැම්මොත් හොඳින් බලන්න. මම මේ පොඩි ඉරක් ඇඳලා මෙන්න මේ කොටස මෙන්න මේ ටික එහෙම්ම මෙතෙන්ට දැම්මොත් හරියටම කොටු 4ක් එනවනේ. හොඳින් බලන්න. මෙන්න මේ කොටස එහෙම්ම මම දානවා මෙතනට. මේ ඉරෙන් මේ පැත්තේ ටික. මේ ටිකම මම මෙතන දාලා මෙන්න මේ හැම මම පාට කරොත්. මෙහෙම පාට කරොත් මෙයානේ දැන් මෙතෙන්ට ආවේ. දැන් මේ ටික වැඩක් නැහැ. දැන් බලන්න කොටු කීයක් තියෙනවද කියලා. 1යි 2යි 3යි 4යි. එහෙමනම් මම එයාගේ වර්ගඵලය 4ක් කියලා ගන්නවා. අපි ආ 4ක් කියලා ලියා ගමු. දැන් මෙතෙන්ට එමු. මෙතනත් ඒ වගේ පොඩි නිර්මාණයක් කරලා බලමු වෙනස්කම් කරන්න පුළුවන් තැන් තියෙනවද කියලා. හොඳින් බලන්න.
මේ කොටු දෙක එහෙම බැලුවට පස්සේ මෙන්න මේ කොටුවත් අතර සම්බන්ධයක් තියෙනවා. හොඳින් බලන්න. මෙන්න මෙයාව මට මෙතෙන්ට පාට කරන්න පුළුවන්. එතකොට මේ දෙන්න වෙනුවට තනි කොටුවක් ගන්න පුළුවන්. මෙයාගේ ප්‍රශ්නයක් නෑ. මෙයා තනි සම්පූර්ණ කොටුවක් පාට වෙලා තියෙනවනේ. මෙයාව සම්පූර්ණ කොටුවක් පාට වෙලා තියෙනවා. හැබැයි මෙන්න මෙයාගෙත් බැලුවට පස්සේ මේ කොටස් දෙක සම්පූර්ණ කොටු දෙකකට අයත් වෙන්නේ නැහැ. හැබැයි මම පොඩි නිර්මාණයක් කරනවා චුට්ටක් හිතලා බලන්න ඕගොල්ලන් මේ නිර්මාණයත් එක්ක මොකද්ද මම මේ කියන්න හදන්නේ කියලා. මම මෙතන ඉඳලා මෙතෙන්ට පොඩි රේඛාවක් අඳිනවා. ඒ වගේම මෙතන මෙතෙන්ට රේඛාවක් අඳිනවා. දැන් බලන්න මම මේ ඇඳපු ටික විතරක්. මම මේ ඇඳපු කොටුව මම තවත් පොඩි විස්තර කරන්න ඕන නම් මම මේ පැත්තත් අඳින්න. මේ ටිකත් ඇඳලා බලන්න. හරි. මෙන්න මේ මම රතු පාටින් කොටුවක් ගත්තා. ඒ කොටුව ගත්තොත් හරියටම මෙන්න මේ ඉර නිසා දෙකට බෙදලා තියෙනවා නේද? හොඳින් බලන්න මෙන්න මේ ඉර නිසා මම ඇඳින මෙන්න මේ ඉර නිසා හරියටම දෙකට බෙදලා තියෙනවා. මේ කොටසයි සමානයි. මේ කොටස් දෙකෙන් මෙන්නේ වර්ග සෙන්ටිමීටර 2යිනේ. ඇයි ඒ? මොකද එක කොටුවකින් වර්ග සෙන්ටිමීටර 1ක් නම් එන්නේ කොටු දෙකෙම වර්ග සෙන්ටිමීටර 2යි. ඒක හරියටම කොටස් භාගයට බෙදලා තියෙනවා නම් වර්ග සෙන්ටිමීටර 2 බෙදීම 2. 2 දෙකෙන් බෙදුවම 1යි. එහෙනම් මෙන්න මේ කොටසින් වර්ග සෙන්ටිමීටර 1ක් එනවා. මම ඒක පොඩ්ඩක් ලියලා තියාගන්නම්. මෙතනින් 1යි. මෙතනින් 1යි. මෙන්න මේ කොටස් දෙකෙන් 2යි. මෙතනිනුත් 1යිනේ. 1යි. ඊට පස්සේ මෙතනින් එන්නේ කීයද? මෙතනින් දැන් එන්නේ තව හරියටම භාගයක් නේද? මේ කොටස් දෙකෙන් එකක් ආවා. එතකොට මෙතනින් තව ඉතුරුනේ භාගයයි. 2යි 1යි 3යි 3යි 1යි 4යි 4.5ක් නේද හරියටම ඉතුරුනේ. 2යි 1යි 3යි මෙතන 1යි 4යි මෙන්න මේ පොඩි ත්‍රිකෝණයෙන් භාග කෑල්ලක් විතරයි ඉතුරුනේ. ඉතරයා 0.5ක් කියලා දාන්න පුළුවන්. මම එහෙනම් එයාගේ වර්ගඵලය 4.5 කියලා දානවා. දැන් අපි යමු මෙන්න මේ රූපෙට. C කියන රූපය. ඒ රූපෙනුත් අපි බලමු සමාන හැඩයක් ඉවත් කරගන්න පුළුවන්ද කියලා. හොඳින් බලන්න. හොඳයි අපි මේකෙනුත් ඒ වගේ නිර්මාණයක් කරලා බලමු. මම මෙහෙම අඳින්නම් අර කලින් වගේම මෙයාගෙනුත් පොඩි කොටුවක්. මම මෙන්න මේ කොටුව ඇඳලා බලන්න. මාත් එක්ක හොඳින් බලන්න මේ අඳින කොටුත් එක්ක. එන්න මේ වගේ ප්‍රශ්නයක් වලින් තමයි ඔයගොල්ලන්ට වේලාව ගොඩක් ඉතිරි කරගන්න පුළුවන් ඉන්නේ. මොකද ඔයගොල්ලන් හිතන්න ගොඩක් වේලාව ගන්නවා නම් යන වේලාව ගොඩක් වැඩි වෙයි. එතකොට ප්‍රශ්නය අනිත් ප්‍රශ්න සඳහා තියෙන වේලාව තමයි අපෙන් යන්නේ. මම දැන් ඔන්න ඇඳ කොටු දෙකක්. අර කලින් වගේම නේද? මම මේ ඇඳපු කොටුව හරියටම දෙකට බෙදෙනවනේ මේ රූපෙන්. එහෙනම් මේ වර්ගඵලය මං කිව්වා කලින් වගේම මුළු වර්ගඵලය 2යි. දෙකෙන් භාගයක් තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 1යි. මෙයාගෙනුත් මෙයා හරියට මෙතන මෙතෙන්ට දැම්මොත් ඒ දෙන්නගෙන් එනවා හරියටම වර්ග සෙන්ටිමීටර 1ක්. මෙතනින් භාගයක් එනවා මෙතනින් දෙකක් එනවා. 1යි 2යි 3යි 4යි 4.5යි. එහෙනම් B වගේම තමයි මෙතනත් 4.5ක් තමයි එන්නේ. එහෙනම් අපෙන් අහන්නේ වර්ගඵලයන් සමාන හැඩෙහිමි අක්ෂර ලියා දක්වන්න. ඒ කියන්නේ B සහ C කියලා ලියන්න පුළුවන් පිළිතුර විදියට B සහ C. අංක 28. පොතක මිල රුපියල් 40ක්ද පැන්සලක මිල රුපියල් 12ක්ද ලෙස වෙළඳසැලක මිල දර්ශනයක සටහන් වී තිබුණි. වෙළඳසැලට ගිය අරුණිට පොත් 3ක් හා පැන්සලක් මිලට ගැනීමට අවශ්‍ය මුදල කීයද? පොතක මිල කීයද? රුපියල් 40යි. පොතක් පැන්සලක් රුපියල් 12යි. වෙළඳසැලට ගිය අරුණිට පොත් 3ක් හා පැන්සලක් මිලට ගැනීමට අවශ්‍ය මුදල කීයද? අපි වැඩි වෙලාවක් ගන්න නැතුව මේක හදමු. පොත් 3යි. ඒ කියන්නේ 40 හේවා 3යි. 40 හේවා 3ක් අපි දන්නවා 120යි කියලා.
හිතින් හදන්න පුළුවන් තරම්ම මොකද අපිට තියෙන්නේ වේලාවත් සමග සටනක්. 40යි 40යි 80යි ආයි 40යි 120යි. එහෙනම් 40 තුනක් 120යි. පැන්සලා. ඒතර එක පැන්සලයිනේ අරන් තියෙන්නේ. 12 ඒවා 1යි. ඒ කියන්නේ 12 රක් 1 12ම තමයි. මෙයා එකතු කරලා බලමු. 0යි 2යි 2යි 1යි 3යි එකම තමයි. රුපියල් 132ක් තමයි අරුණට ගිහිල්ලා තියෙන්නේ. මෙයාට මේ මිලදී ගැනීමට. අරුණි පොත් 3ක් හා පැන්සලක් ගෙන වෙළඳ සැම හිමියාට රුපියල් 50 නෝට්ටු 3ක් දුන්නේ නම් ඇයට ඉතිරි ලැබුණු කීයද? දැන් අපි දන්නවා පොත් 3ටයි පැන්සලටයි මෙයාට ගියපු වියදම 132යි කියලා. ඒ 132 වියදම් දෙන්න නම් අරුණි වෙළඳසැල හිමියාට දීලා තියෙනවා 50 නෝට්ටු 3ක්. 50 නෝට්ටු 3ක්. 50යි 50යි 100යි 50යි 150යි. එහෙනම් මුදලාලිට දීලා තියෙනවා 150ක්. 150ක් මුදලාලිට දුන්නම භාණ්ඩවල වටිනාකම 132 නිසා මුදලාලි 150න් 132ක් අරගෙන ඊටු සල්ලි දෙනවා. අපි බලමු අඩු කරලා. මේවා හිතින් අඩු කරන්නත් පුළුවන්. මෙතන දෙකක් තිබ්බේ නැත්නම් 50න් 30ක් ගියාම 20යිනේ 20න් දෙකක් ගියාම 18යි. මම කියලා දෙන්නම් කොහොමද අපි හිතින් අඩු කරන් වගේම සාමාන්‍ය ක්‍රමයෙන් අඩු කරන්නේ කියලා. බිංදුවෙන් දෙකක් අඩු කරන්න බැරි නිසා මෙයාගෙන් එකක් ණයට ගන්න වෙනවා. හැබැයි එකක් ණයට ගනිද්දී මෙයාට එන්නේ 10ක් වෙලා. ඒ 10න් දෙකක් ගියාම නම් 8යි. දැන් මෙයාට එක්කෙනෙක් දුන්න නිසා ණයට මෙයාගේ ළඟ පහම නැහැ. 4යි තියෙන්නේ. 4න් 3ක් ගියාම 1යි. එකෙන් එකක් ගියාම බිංදුවයි. අර මං හිතින් හදපු 18 ආව නේද? රුපියල් 18යි. රුපියල් 132යි කලින් ගන්නට විතර. ඉතින් මතක තියාගන්න මේ වගේ සුළු කිරීම හිතින් හදන විදිය, ඒ වගේම අඩු කරන, එකතු කරන, බෙදන, ගුණ කරන විදිය සියල්ල අපේ වීඩියෝස් වල අපි දාලා තියෙනවා. පහවසර පෙළ පොතට දාලව ඒ වීඩියෝස් බලලා ඔයගලන්ට ලොකු දැනුමක් ගන්න පුළුවන්. ඉතින් ඒ වීඩියෝස් බලන්නත් කියලා අපි ආරාධනා කරනවා. 29 වෙනි ප්‍රශ්නේ බලමු. සීනි කිලෝග්‍රෑම් 6 ග්‍රෑම් 500කින් සෑදිය හැකි 250 ග්‍රෑම් සීනි පැකට් ගන්න කීයද කියලා අහනවා. අපි දන්නවා 1 කිලෝග්‍රෑම් සමානයි 1000යි ග්‍රෑම් කියලා. එහෙනම් 1 කිලෝග්‍රෑමයක් ග්‍රෑම් 1000කට සමානයි. එහෙනම් 6ක් 6000කට සමානයි. තව 500ක් තියෙනවා. මේ මුළු ප්‍රමාණය ග්‍රෑම් වලින් ගත්තොත් 6500යි. ඉතින් යා බෙදලා බලමු අපිට ඔය බෙදන්නේ කියන ගානෙන් 250 ග්‍රෑම් කොටස් වලටනේ අපෙන් අහන්නේ. යා 250 ග්‍රෑම් වලට බෙදලා බලමු ග්‍රෑම්. එහෙනම් බිංදුවට බිංදුව කැපෙනවා. 650 බෙදීම 25. 650 බෙදීම 25. 650ට 25 ඒව කීයද? අපි දන්නවා 100ට නම් 25 ඒව 4ක් තියෙනවා. 4 වරක් 6 24යි 50ට 2යි 26ක් වෙන්න ඕන. එහෙමනම් අපිට පිළිතුර විදියට 26ක් ගන්න ඕන. පුළුවන්. කොහොමද මම හිතින් එකපාරට ගත්තේ? මේ තියෙන්නේ දුවේ පුතේ හොඳින් බලන්න, වේලාවත් එක්ක බලන්න, හොඳින් බලන්න. 100 ඒවා 6ක් මෙතන තියෙනවා. 100 ඒවා 6ක් මෙතන තියෙනවා. එක 100කට 25 ඒවා 4යි. එහෙනම් 4 ඒවා 6ක් තියෙනවා 24යි. තව 50ක් මෙතන තියෙනවනේ. 50ට 25 ඒවා 2යි. 24යි 2යි 26යි. ඉතින් මේ විදියට කෙනෙක්ට බෙදන්න බැරි නම් 650 මෙහෙම බෙදලා බලන්න දීර්ඝයේ ක්‍රමීදීමේ ක්‍රමයට. හැබැයි මේ වගේ දේවල් පුළුවන් තරම් හිතින් පුරුදු වෙන්න. ඔයගොල්ලන්ගේ ගණන් හැදීමේ වේගය ශිෂ්‍යත්ව විභාගයට විතරක්ම නෙමේ ඉදිරි ජීවිතයේදීත් ගොඩක් වටින පුළුවන් තැනකට ඒවි කියලා අපි විශ්වාස කරනවා. පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයට ඉදිරිපත් වූ එක්තරා පාසලක ශිෂ්‍යයන්ගේ ලකුණු 150ට වඩා වැඩියෙන් ලබාගෙන සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව නිරූපණය කිරීමට පින් ප්‍රස්ථාරයේ ඇඳ ඇත. 5B පන්තියේ සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව 5C පන්තියේ සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව මෙන් 3 ගුණයකි. 5C පන්තියේ සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව ප්‍රස්ථාරයෙන් දක්වන්න. හරි. 5A B C D කියලා පන්ති හතරක සුසුකන් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවන් පෙන්වුම් කරලා තියෙනවා. 5A එකේ 8යි, 5B එකේ 18යි. කොහොමද 18යි කියලා කිව්වේ? මේ පාට කරපු තැන ඉවසන් කරපු තැනින් මෙහෙට ගිහිල්ලා බලද්දි මෙතන තියෙන 18යි. මෙතනින් මෙහෙට ගිහිල්ලා බලද්දි 10. මෙතන තියෙන 8යි. මෙතනින් මෙහෙට ගිහිල්ලා බලද්දි තියෙන 12යි. දැන් අපෙන් 5C ප්‍රමාණය අහනවා.
පහසී ප්‍රමාණය කියන්නේ දත්තයක් දීලා. පහබී පන්තියේ සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාව පහසී පන්තියේ සුදුසුකම් ලැබූ සංඛ්‍යාවෙන් 3 ගුණයකි. මේ 18 කියලා කියන්නේ පහසී වගේ 3 ගුණයක්ලු. එහෙනම් 18 3ෙන් බෙදමු. 18 3ෙන් බෙදුවම අපි දන්නවා ලේසියෙන්ම 6යි. මොකද 6 වරක් 3 18යි කියලා. එහෙනම් පහසී වල ඉන්නවන 6යි. ඒ ටික අපිට පාඩ කරලා කියන්නලු. එහෙනම් මම පාඩ කරන්නම්. මෙන්න මේ 6ට අඩු ටික මෙන්න මේ ටික තමයි පහසී වල එන්න ඕන. එම පාසලේ සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද? එම් පාසලේ සුදුසුකම් ලැබූ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණද කියලා අහනවා. එහෙනම් අපි සුදුසුකම් හිටු ප්‍රමාණය එකතු කරලා බලමු. මෙතන 5A එකේ ඉන්නවා 8යි, 5B එකේ 18යි, 5C එකේ 6යි, 5D එකේ 12යි. මේ ටික එකතු කරලා බලමු. අපි දන්නවා දුවේ පුතේ 18යි 8යි කියන්නේ 26යි, 26යි 6යි කියන්නේ 32යි, 32යි 12යි කියන්නේ 44යි. එහෙනම් සංඛ්‍යාව 44යි. අන්න ඒ වගේ පුළුවන් තරම් ඉක්මනට සුළු කරන්න පුරුදු වෙන්න. පුළුවන් තරම් ගණන් හදන්න. ඔබට හිතින් සුළු කරන්න බැරි නම් සුදුසුකම් ලැබූ ශිෂ්‍ය සංඛ්‍යාවෙන් 4න් 3කට ජනප්‍රිය පාසල් වලට ඇතුළු වීමට වරප්‍රසාද හිමි වේ නම් එම ශිෂ්‍ය සංඛ්‍යාව කොපමණ? සුදුසුකම් ලැබූ ප්‍රමාණය 44යි කියලා අපි දැනගත්තම ඒ 44න් 4න් 3 ප්‍රමාණයකටලු වරන් ලැබිලා තියෙන ජනප්‍රිය පාසල් වලට යන්න. එහෙනම් අපි බලමු 44න් 4න් 3ක ප්‍රමාණය ගුණ කිරීමක් විදියට හදන්න තියෙන්නේ. හරයත් ලවයත් කපන්න පුළුවන්. මෙයාට අපි කියනවා හරය කියලා, මෙයාට අපි කියනවා ලවය කියලා. එතකොට ලවයේ තියෙන 44ක්, හරයේ තියෙන 4ක්. 4ට 4 ඒව 1යි, 44ට 4 ඒව 11යි. 11 3 33යි. එහෙනම් අපිට ලේසියෙන් ලියන්න පුළුවන් පුතේ පිළිතුර 33ක් කියලා. ප්‍රශ්න අංක 31 සිට 60 ඇති එක් ප්‍රශ්නයට සුදුසු පිළිතුර දී ඇති පිළිතුර අතුරින් තෝරාගෙන ඊට යටින් ඉරක් අඳින්න. රෝස පැහැති දළු හට ගන්නා ශාකයේකි. මේ අතුරින් අපි දන්නවා දළු හට ගන්නා රෝස පැහැටියට නා කියලා. මොකද දෙහිවල දළු හට ගන්නේ කොළ පාටයි. ඇත්තටම කොළයන් බුලත් වලත් කොළ පාටයි, කොස් වලත් කහ පාටට හුරුයි. නමුත් දළු කොළ පාටට තියෙන්නේ නාවල තමයි. රෝස පාට හිදී නාවල. එක් බීජයක් පමණක් තිබෙන පළතුරේකි. අපි දන්නවා බීජ හරහා තමයි පළතුරු වල නැවතත් වර්ගයා බෝ වීම සිදුවන්නේ. ඉතින් මේ පළතුරු වල එක බීජයක් විතරක් තියෙන જાතියක් තමයි මේවා අතරින් නෙල්ලි කියන්නේ. මොකද නෙල්ලි කාද්දී යම් කිසි තිත්තක් මුලදිත් සහ පසුව පැණි රසක් දැනෙන වර්ගයක් තමයි නෙල්ලි කියලා කියන්නේ. ඉතින් මේ නෙල්ලි කියන ආහාරයේ කද්දි මතක ඇති එක බීජයක් විතරයි තියෙන්නේ. ඒ නිසා පිළිතුරු විදියට අංක 1 ගන්න පුළුවන්. කාල නියමයක් නොමැතිව වසර පුරා මල් පිපෙන්නේ පාසඳන් කුමන ශාක වර්ගයේදී කියලා අහනවා. රබර්, පොල්, එරබදු, රඹුටන්. අපි දන්නවා ශාකවල මල් හැට ගන්න යම් යම් කාල තියෙනවා. සමහරක් කාලවල මල් හට ගන්නවා, සමහරක් කාලවල මල් නැහැ. ඒ විතරක් නෙමෙයි සමහරක් කාලවල මල් විතරක් නෙමෙයි සියලුම කොළ හැලෙන ශාක පවා තියෙනවා. හැබැයි මෙහිදී අපෙන් අහනවා කාල නියමයක් නොමැතිව වසර පුරා මල් පිපෙන ශාකයක් තියෙනවලු. ඒ මොකද්ද කියලා. ඒක තමයි අපි දන්නවා අපිට බොහෝමත්ම ප්‍රයෝජනයක් වන ශාකයක් වෙන හැමෝම ගෙදරක වගේ තියෙන පොල් ගහ. පොල් ගහේ කාලයේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඕනම කාලයක මල් හට ගන්නවා. එහෙනම් කාල නියමයක් නොමැතිව ඒ මල් වලින් තමයි පොල් රා වගේම අපිට විවිධ අවශ්‍යතාවලට ගන්න පුළුවන් පොල් හකුරු වගේ දේවල් හදාගන්නේ. ඒ නිසා පිළිතුර විදියට 33ට මම පොල් කියන පිළිතුර ගන්නවා. ශාක පත්‍ර ආහාරයට ගන්නා සතෙකි අපි දන්නවා පැහැදිලිවම බකමූණ සහ උකුස්සා එසේ වෙන්නේ විදියට නැවුම් දෙදෙල්ලම් කුරුල්ලන් දෙදෙනා. සමනලයා කියන්නේ මල් පැණි බොන සතෙක්. ගොළු බෙල්ල අපි දන්නවා ශාක පත්‍ර ආහාරයට ගන්න සත්තු වර්ගයක්. ඒතර ඇත්තෙන්ම ගොළු බෙල්ලෙක්ගෙන් වෙන්නේ අපේ වගාවට විශාල හානියක්. ගොළු බෙල්ලෙන් ශාක පත්‍ර විනාශ වෙන නිසා. ඒ නිසා මම පිළිතුර විදියට ගොළු බෙල්ලා කියන පිළිතුර ගන්නවා. බොහෝ විට ඇඳුම්වල හෝ සතුන්ගේ ශරීරවල හෝ ව්‍යාප්ත වන බීජයකි. මම කලිනුත් කිව්වා වගේ බීජ වලින් තමයි අපගේ ශාකයක ඉදිරි පැවැත්ම තීරණය වෙන්නේ. එතකොට ශාකහාරහා
ඒ ශාකවලේ බීජ ව්‍යාප්ත වෙන්න පුළුවන් ආකාර කිහිපයක් අපි කතා කරලා තියෙනවා කලින් ප්‍රශ්න පත්‍ර තුලත්. මෙහිදීත් අපි කතා කරනවා ශාකයක භෝග ව්‍යාප්ත වෙන්න පුළුවන් ආකාර බොහෝ දුරට ජලයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුළඟින් තවත් විශේෂම ක්‍රමයක් තියෙනවා සත්තුන්ගෙන් ව්‍යාප්ත වෙන ක්‍රම. ඉතින් මේ මොනවා හෝ ක්‍රමයකට ඒ ශාකය නැවත ව්‍යාප්ත වෙනවා. සමහරක් බීජ ඒ තුලම වැටිලා, ඒ කියන්නේ ගස් යට තුලම බීජ වැටිලා ඒ ගස් යට තුලම පැල හට ගන්න අවස්ථාවන් තියෙනවා. ඉතින් මේවා අතරින් අපෙන් අහනවා බොහෝ විට ඇඳුම් වල හෝ සතුන්ගේ ශරීරවල හෝ ඇලවි ව්‍යාප්ත වෙන බීජයක් කියලා. අපි පිළිවෙලට බලාගෙන ඉමු. හොර කියන ශාකය ගත්තොත් හොර ඇත්තටම සුළඟෙන් බිහිවන මේ බෝවන ශාක වර්ගයක්. මොකද හොල සුළඟේ ගසාගෙන ගිහිල්ලා ඒ ගහෙන් බොහෝ දුර තැනක ගිහිල්ලා වැටුණට පස්සේ එතනින් නැවත බීජයක් හට ගන්න පටන් ගන්නවා. ඒ නිසා අය අපේ ඇඳුම් වල හෝ සතුන්ගේ ශරීරයේ මත තැවරීමකින් ව්‍යාප්ත වන්නේ නැහැ. ඒ නිසා අපිට හොර කියන ශාක මේ පිළිතුර ගන්න බෑ. හැබැයි තුත්තිරි කියන දේ අපි දන්නවා සාමාන්‍යයෙන් තුත්තිරි අපි සාමාන්‍යයෙන් කොහේ හරි ගිහිල්ලෙද්දී තුත්තිරි අපේ ඇඳුමේ වැදිලා තියෙනවා. ඒ වගේම ගමන් කරන සතුන්ගෙන් බලන් විශේෂයෙන් බල්ලන් වගේ සතුන්ගෙන් තුත්තිරි ඇඟ පුරා තැවරිලා තියෙනවා. ඉතින් ඒ අපේ ඇඟේ වැදිච්ච තුත්තිරි තවත් ස්ථානයකට ගිහිල්ලා අපි ගලෙව්වොත් එහෙම නැත්නම් විසික් කරලා දැම්මොත් අන්න එතන නැවත පැල හැට ගැනීමක් වෙනවා. ඉතින් තුත්තිරි තමයි මෙතන පිළිතුරු විදියට ගන්න වෙන්නේ. අපේ ඇඳුම් වල හෝ සතුන්ගේ ශරීර මත තැවරිලා ව්‍යාප්ත වෙන්න පුළුවන් පිළිතුරක් විදියට තුත්තිරි ගන්න පුළුවන්. කඩළු සහ වරා ගත්තත් ඒ ක්‍රම දෙකම සුළඟින් ව්‍යාප්ත වන වර්ග දෙකක්. කැටයම් කරන ලද සත්ව පේලිද සහිත විශිෂ්ට කලාත්මක නිර්මාණයකි. කැටයම් කරන ලද සත්ව පේලිද සහිත විශිෂ්ට කලා නිර්මාණයකි. මෙතන කලා නිර්මාණ හතරක්ම පිළිතුරේ අපි තියෙනවා. ඉතින් අපෙන් අහනවා ඒ කැටයම් කරන ලද සත්ව පේලියක් සහිත විශිෂ්ට කලා නිර්මාණයක් මොකක්ද කියලා. ඉතින් දුවේ පුතේ අපි උත්තර ටික බැලුවොත් සෙල්ලිපි ගැන අපි ඕනතරම් අහලා තියෙනවා. සෙල්ලිපි භාවිතා වුණේ ඈත රජ සමයේදී යම් කිසි පණිවිඩයක් ඉදිරි පරම්පරාවට බැලීම සඳහා නිදන්ගතව තියපු ස්ථානයන් තමයි සෙල්ලිපි තියෙන්නේ. එහිදී ඇත්තටම කැටයම් වලට වඩා භාවිතා වුණේ විශේෂ ලක්ෂණ එහෙම නැත්නම් අක්ෂර හෝ විශේෂ යම් කිසි කාරණා. එහිදී ඇත්තටම පණිවිඩයක් දීම තමයි සෙල්ලිපියකින් විශේෂයෙන් බලාපොරොත්තු වෙන නිසා කැටයමක් සඳහන් වන්නේ නැහැ. ඒ නිසා සෙල්ලිපි කියන පිළිතුර අපි බාරගන්නේ නැහැ. පුන් කලසකින් ඇත්තටම භාවිතා කරෙද්දී සත්ත්ව රූප කෙසේත්ම ලබන්නේ නැහැ. පුන් කලසක් කියලා කියන්නේ අපි සෞභාග්‍ය සංකේතයක් විදියට ගන්න රූපයක්. ඒ නිසා එහිදී සත්තුන්ගේ සත්ත්ව පේලියෙන් බලාපොරොත්තු වෙන්නේ නැති නිසා අපි එයා බලා ගන්න බෑ. හැබැයි සඳකඩ පහනක් කියන දේ අපි දන්නවා. එහෙම නැත්නම් පන්සලක ආරාමයක වගේ විශේෂයෙන්ම රජ කාලයේ සැදූ නිර්මාණයන් ගිහිදී සඳකඩ පහන ඇත්තටම එන්නේ අපේ ගෙදරක පාපිස්සකට හා සමානයි. පාපිස්සකින් අපි කරන්නේ කකුල පීදාලා එළියට යෑමක් වගේම සඳකඩ පහනකුත් අපේ රජ කාලයේ මේ විච්ච නිර්මාණයන් තුළදී දකින්න පුළුවන්. සඳකඩ පහනක හැඩය මං සාමාන්‍ය විදිහට ඇන්දොත් මෙන්න මේ වගේ ස්වභාවයක් තමයි පෙන්වුම් කරන්නේ. මෙන්න මේ වගේ ස්වභාවයක් තුළ මෙන්න මේ වගේ යම් පේලි තමයි සඳකඩ පහනක තියෙන්නේ. ඒ එක් පේලි වල යම් සත්ත්ව රූප තියෙනවා. ඒ වගේම විවිධ වූ හැඩයන් පෙන්වුම් කරලා තියෙනවා. ඉතින් මෙන්න මේ රූපයන් මෙන්න මේ පේලි වල සත්වයන්ගේ රූපයක් පෙන්වුම් කරලා තියෙනවා. ඒතකොට අපෙන් අහනවා කැටයම් කරන ලද සත්ව පේලිත සහිත විශිෂ්ට කලාත්මක නිර්මාණයකි. ඒ නිසා රජ කාලේ විශේෂයෙන්ම අනුරාධපුර යුගයේ තමයි අපිට මේ සඳකඩ පහන අපේ මේ කලා නිර්මාණ තුළට එක් වෙන්න පටන් ගත්තේ. ඒ නිසා පිළිතුරු විදියට අපිට සඳකඩ පහන ලබා ගන්න පුළුවන්. ශ්‍රී ලංකාවේ පිහිටි පූජනීය නොවන ඓතිහාසික ස්ථානයකි. අපිට ඓතිහාසික ස්ථානයන් තියෙනවා. සමහරක් ඒවා පූජනීය ස්ථානයන්, සමහරක් ඒවා අපිට උරුමයන් විදියට ලැබිච්ච දේවල්. පූජනීය ස්ථානයන් වෙන්නේ ඇත්තටම අපි ආගමික ස්ථානයක් විදියට හදුවා නම්. ඒතර අපිට තියෙන පිහිටි ස්ථානයන් විශේෂයෙන්ම අපේ රජ කාලයේ හදපු ස්ථානයන්. එහෙම නැත්නම් අපි යම් කිසි කාලයක් යටත් වෙලා හිටිය ජාතීන් තුනකට ඒ ජාතීන් තුනට අයත් නිර්මාණයන් තමයි අපේ පුරාණ ස්ථානයන් විදියට අපි පිළිගන්නේ. රුවන්වැලි සෑය පැහැදිලිවම අපි දන්නවා අපි වන්දනාමාන කරන ස්ථානයක් නිසා එය පූජනීය ස්ථානයක් කියලා. දැන් අපෙන් අහන්නේ පූජනීය නොවන ස්ථානයක් නේ. ඒ නිසා රුවන්වැලි සෑය පිළිතුරක් විදියට ගන්න බෑ. හැබැයි ගාලු කොටුව ගැන ගලති ගාලු කොටුව ලෝක උරුමයක් විදිහට අපි පිළිගන්නවා. ගාලු කොටුව කියන්නේ මම කලින් අර සඳහන් කරපු අපි යටත් විදිහටම පැවති කාලයේ අපිට ලැබිච්ච දෙයක්.
ඒතර අපි යම් කිසි වෙනත් ජාතීන්ට යටත් වෙලා හිටපු කාලය අපිට ලැබිච්ච දෙයක්. ගාලු කොටුව වන්දනාමාන ස්ථානයක් නෙමෙයි. ඒ කියන්නේ පූජනීය ස්ථානයක් නෙමෙයි. ඒතර මෙහි ගැළපෙනම ස්ථාන මේ පිළිතුර වන්නේ ගාලු කොටුව කියන පිළිතුර තමයි. ඊට අමතරව තියෙන ශ්‍රීපාදයේ සහ තූපාරාමයත් ආගමික ස්ථානයන් නිසා ඒවා පූජනික ස්ථානයන් විදියට අපිට ගන්න පුළුවන්. මේ දෙන්නම පිළිතුරු විදියට වෙන්න බෑ. ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිට ඇති රට කුමක්ද? අපි බලමු පිළිතුරු විදියට තියෙන රටවල් හතර. මැලේසියාව, ඉන්දියාව, එංගලන්තය සහ ග්‍රීසිය. මම කලින් දිශාවන් ටික මතක මේ කියපු නිසා මම ඉක්මනට දිශාවන් ටිකේ රූපේ විතරක් ඇඳලා තියන්නම්. අපි කලින් ගානක දිශාවන් සම්බන්ධ මතක් කිරීමක් කරපු නිසා මම දිශාවන් ටික විතරක් ඇඳලා තියන්නම්. උත්තර මේ දිශාවට වෙත්ත දකුණු මේ දිශාවට බස්නාහිර මේ දිශාවට නැගෙනහිර මේ දිශාවට කියලා අපි දැන් කලින් ගානක මතක් කරගත්තා. ඉතින් ඒත් එක්ක එහෙම හිතුවොත් අපි බැලුවොත් ලෝක සිතියමත් එක්ක ලෝකයේ රටවල් වල පිහිටීම අපෙන් අහනවා ශ්‍රී ලංකාවට නැගෙනහිරින් පිහිටා ඇති රටක. ආසන්න වශයෙන් ශ්‍රී ලංකාව අපි අපි දන්නවා ඉන්දියාවට ආසන්න රටක් නිසා මම දල රූපයක් අඳින්නම් මෙන්න මේ විදිහට ඉන්දියාව මේ වගේ රටක් තියෙද්දි අපි ලංකාව මෙන්න මෙතන චූටි රටක් විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපේ ලංකාවට සාපේක්ෂව ඉන්දියාව වෙන අහලා තියෙනවා. ඉන්දියාව කවදාවත් නැගෙනහිරින් වෙන්න විදියක් නැහැ. ඉන්දියාව තියෙන උතුරින්. ඒ නිසා ඉන්දියාව මොකද ලංකාව මෙහෙමනම් ඊට උඩින්නේ තියෙන්නේ. මේ බලන්න මම මෙහෙම බැලුවොත් උඩ පැත්තට ගියොත් ඉන්නේ උතුර. එහෙනම් ලංකාවට උතුරින් තමයි ඉන්දියාව තියෙන්නේ. මේ ඉන්දියාව කියන පිළිතුර මට කපන්න පුළුවන්. මැලේසියාව සම්බන්ධයෙන් කතා කරද්දී මැලේසියාව ඇත්තටම අපේ ආසියාවටම අයිති. නමුත් මැලේසියාව කියන රට අපි ඇන්දොත් මැලේසියාව සහ තායිවානය, සිංගප්පූරු කියන රටවල් ටික මෙන්න මේ විදිහට අපිට රටක් විදිහට ගන්න පුළුවන්. ඒතකොට මැලේසියාව කියන එක නම් ඇත්තටම ශ්‍රී ලංකාවේ ඉඳලා බලද්දී නැගෙනහිර දිශාවට තමයි තියෙන්නේ. මේ නැගෙනහිර දිශාවට තමයි තියෙන්නේ. මැලේසියාව කියන පිළිතුර නැගෙනහිරින් පිටනවා කියලා ගන්න පුළුවන්. මැලේසියාව පිළිතුරක් විදිහට ගත්තත් අපි එංගලන්තය සහ ග්‍රීසිය ගැන කතා කරොත් ඒ දෙකවල යුරෝපීය රටවල් වලට අයිති වෙන්නේ. ලංකා ලෝක සිතියම මේ විදිහට හිතනවා නම් අපි මේ ආසියාව ගැන මෙහෙම කතා කරද්දී යුරෝපීය රටවල් අපිට වයඹ දිශාවෙන් තමයි පෙන්වුම් කරන්නේ. නමුත් මම රටක් විදිහට අඳින්නේ නැහැ. අපි දලව හිතුවොත් දුවේ පුතේ ශ්‍රී ලංකාවට වයඹ දිශාවෙන් තමයි යුරෝපීය රටවල් පෙන්වුම් කරන්නේ. ඒ නිසා ඒ පිළිතුරු දෙකත් නැගෙනහිර රටක් විදිහට පිළිගන්න බෑ. ගතිරෝධ සහිත උපකරණයකි. පිළිතුරු විදිහට දීලා තියෙනවා බයිසිකලය, විල්බැරෝව, හිරමණය සහ විදුලි පංකාව. දැතිරෝධයක් කියලා කියන්නේ අපි දැකලා තියෙනවා දැතිරෝධ මෙන්න මේ විදිහේ හැඩය තියෙන රවුම්. මෙන්න මේ විදිහේ හැඩය තියෙන උපකරණ මේ රවුමක්. විශේෂයෙන් බලන්න බයිසිකල් වල. එහෙම නැත්නම් මෝටර් සයිකල් වල තියෙනවා මේ දැතිරෝධය හරහා තමයි චේන් එකක් ක්‍රියාත්මක වෙලා මෙයා කැරකෙන්නේ. මේ දැතිරෝධය ඇත්තට මේ විදිහට තියෙන්නේ මේ පුරුක් වලට තමයි චේන් එකක් දම්වැලක් දාන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට ඒ වගේ දැතිරෝධයක් භාවිතා කරන උපකරණයක් මොකක්ද කියලා අහනවා. මගේ පිළිතුරෙත් මම කිව්වා බයිසිකලය කියලා. මගේ ඇත්තටම පළවෙනි පිළිතුර තියෙන්නේ බයිසිකලය තමයි. එනිසා අපි බයිසිකලය කියන පිළිතුර පිළිගන්න ගමන් අනිත් තුනයි වෙන්නේ නැති කියලා චුට්ටක් බලමු. විල්බැරෝවක කොහොමද දැතිරෝධයක් පෙන්වන්න කරන්නේ නේද? චේන් එකක් නැති නිසා විල්බැරෝවක එක රෝදයයි තියෙන්නේ. ඒ රෝදයෙන් අපි බරක් දාගෙන තල්ලු කරන් ගමන් කිරීමක් තමයි සිදු කරන්නේ. ඒ නිසා එහි මේ දැතිරෝධයක් තියෙන්න බෑ. හිරමණය එකක් කොහොමද දැතිරෝධයක් තියෙන්න බෑ. හැබැයි දැති හැඩයක් තියෙනවා. එයා කෙනෙක්ට පැටලෙන්න පුළුවන් ඒ රෝධ සහිතයිද කියලා. නමුත් හිර ගැහෙන එකකින් කරන්නේ පොල් ගැනීමේ ක්‍රියාවලියක්. ඉතින් එහෙම පොල් ගාද්දි දැති හැඩයේ ස්වරූපයක් තියෙනවා හිරමණයක. හැබැයි ඒක දැතිරෝධයක් බවට පත් කරන්න බෑ. විදුලි පංකාව කොහොමද දැතිරෝධයක් තියෙන්න බෑ. මොකද විදුලි පංකාවක් කියන්නේ අපි සුළං වේදීම සඳහා අපි භාවිතා කරන උපකරණයක් නිසා. අත් ආවරණ හා පා ආවරණ පළදින්නේ පාසඳන් කුමන ක්‍රීඩාවේදීද කියලා අහනවා. එල්ලේ, අත්පන්දු, ක්‍රිකට්, බැඩ්මින්ටන්. අත් ආවරණ හා පා ආවරණ පළදින්නේ පාසඳන් කුමන ආවරණ ක්‍රීඩාවේදීද කියලා අහනවා. අපි දන්නවා අපි ආසම් ක්‍රීඩාවක් තියෙන ලංකාවට විශේෂම ක්‍රීඩාවක් ක්‍රිකට් කියන ක්‍රීඩාව. ක්‍රිකට් ක්‍රීඩකයේ ග්‍රවුන්ඩ් එකට යද්දී සෙල්ලම් කරන්න යද්දි බලන්න අතට ආවරණ දාලා තියෙනවා, පයට ආවරණ දාලා තියෙනවා. නමුත් එල්ලේ සහ අත්පන්දු සහ බැඩ්මින්ටන් යන ක්‍රීඩා තුනේම අපි ඒ විශේෂත්වයක් දකින්නේ නැහැ. එහෙනම් දුවේ පුතේ පිළිතුරු විදියට අංක 3 මම ගන්නවා.
දිය හොල්මන ප්‍රයෝජනවත් වන්නේ කාටද? මේ ප්‍රශ්නයම 2017 ප්‍රශ්නයේත් ඕගලන්ට බලන්න පුළුවන්කම තියෙනවා. ඒ පේපරෙත් බලන්න පුළුවන් නම් දිය හොල්මන ප්‍රයෝජනවත් වන්නේ කාටද කියලා තියෙනවා. ගොවියෙක්ට, කිමිදුම් කරුවාට, දීවරයාට, පිහිනුම් කිඩේට. දිය හොල්මන කියලා ඇත්තටම කියලා කියන්නේ කුඹුරකට එන සතුන් එලවන්න තියෙන උපකරණයක්. ඒ ජලය මගින් අපි හදනවා. එතකොට ඒ දිය හොල්මන මගින් කුඹුරට සතුන් ආවට පස්සේ පළවා හැරීමක් තමයි සිදුවෙන්නේ. ඒ නිසා කුඹුරට එන සතුන් එලවන්න පුළුවන් නම් ඒ වටිනම කෙනා වෙන්නේ ගොවියා. ඒ නිසා ඒ කිමිදුම් කරුවටවත්, දීවරයන්ටවත්, මිහිනුම් කරු ක්‍රීඩකයෙක්ටවත් ඒ වැදගත් වන්නේ නැහැ. පෞද්ගලිකවම පරිහරණය කළ යුතු භාණ්ඩ වර්ග දෙකකි. පෞද්ගලිකවම පරිවර්තනය භාණ්ඩ දෙකකි. දුරකථනය සහ පෑන. පෑන තව කෙනෙක්ට දෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. පනාව සහ දත්පුරුෂය. පනාව සහ කුඩය. කුඩය සහ දත්පුරුෂය. පනාවක් සහ දත්පුරුෂයක් අනිවාර්යෙන් තමන්ගේ පාවිච්චියට තියෙන්න ඕන. එය තව කෙනෙක්ට දීමෙන් විෂ බීජ හරණයක් ලක් වෙලා එය තමාටත් විෂ බීජ වෙන්න පුළුවන්. ලංකාවේ විශේෂයෙන් කොරෝනා වගේ ආසතිත කාලයන් වලදී. ඒ නිසා පෞද්ගලිකව දාන්න ඕන මේ තමන් පාවිච්චි කරන්න ඕන වර්ගයක් තමයි පනාව සහ දත්පුරුෂය. ඉතින් 42ට පිළිතුර විදියට අපි බාරගන්නේ අංක 2. පහත රූප වලින් මහා වලහ තරුව රටා පෙන්වන රූපය කුමක්ද කියලා අහනවා. අපි දන්නවා අපි ඈත අතීතයේ සිට අපි තරු රටා ගැන මිනිසුන් අධ්‍යයනයකට යොමු වුණා. ඉතින් දුවේ පුතේ ඉස්සර මිනිසුන් අහස තියා බලන් ඉඳි තරු රටා ගැන තරු දකින්න ගත්තා. ඒව රටාවන් දකින්න පුරුදු වුණා. ඒ රටාවන් වලට යම් යම් නම් දුන්නා. ඒ රටාවේ ස්වභාවය අනුව අපෙන් අහනවා මහා වලහ කියන තරු රටාව රූපය කුමක්ද කියලා. එහෙනම් වලහෙක්ගේ රූපයක් නිකන් හෝ පෙන්වන්න. ඒ කියන්නේ සතෙක්ගේ රූපයක් පෙන්눔 කරන්න පුළුවන් රූපයකට තියෙන මේක අංක 2 විතරයි. ඉතින් ඒ නිසා මේ මහා වලහ කියන තරු රටාවට අපිට භාවිතා කරන්න පුළුවන්. අංක 44. හිරු එළිය ඇති ස්ථානයක රූපයේ දැක්වෙන උපකරණ තබා ජල භාජනයේ ඇති ජලය උණුසුම් කරගත හැකිද? මෙහිදී ඒ භාජනයේ ලෙස භාවිතා කළ හැක්කේ පාස් සඳහන් කවරයක්ද කියලා අහනවා. හිරු එළියේ තියෙන ස්ථානයක ජල භාජනයක් මෙහිම අටවලා මේ ජල භාජනය රත් කරගන්න පුළුවන්ලු. මෙහිදී ඒ භාජනය ලෙස භාවිතා කළ හැක්කේ කුමක්ද කියලා අපෙන් අහනවා. මෙහිදී ඇත්තටම අපි කරන්නේ මේ භාජනය ඒ කියන භාජනයේ මටතර වැටෙන හිරු එළිය මේ භාජනය වෙදලා පරාවර්තනය වීමක් සිදු වෙනවා. හැම අතින්ම මේ වදිනේව පරාවර්තනය වීමක් සිදු වෙනවා. එතකොට ඒ පරාවර්තනය වෙන එළියන් නිසා මේ ජල භාජනය රත් වෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ භාජනයට සුදුසුම කෙනා තමයි හොඳින් ආලෝකය පරාවර්තනය කරන්න පුළුවන් වර්ගයක්. ඉතින් හොඳින් දිලිසෙන ඇල්මිනියම් තාච්චයක් හුඟක් යෝග්‍ය වෙනවා. මොකද හොඳින් දිලිසෙන ඇල්මිනියම් වලින් ආලෝකය ලේසියෙන්ම පරාවර්තනය වෙන නිසා. අලුත් මැටි වලදක් කෙසේත් නොවැළපෙන්නේ නැහැ. මොකද මැටි වලදක් රළු ස්වභාවයක් තියෙන්නේ. මැටි වලෙන් ආලෝකය උරා ගැනීමක් සිදු කරනවා. විශාල ඝනකමක් ඇතුළේ වීදුරු කෝප්පයක් විශාල ඝනකමක් තියෙන නිසා වීදුරු වලින් තුත් ආලෝකය උරා ගැනීමක් සිදු කරන නිසා නැවත පරාවර්තනයක් වෙන්නේ නැහැ. ප්ලාස්ටික් වලින් තුත් ආලෝකයේ පරාවර්තනයක් ඇලුමිනියම් තරම් වෙන්නේ නැති නිසා හොඳම පිළිතුර විදියට 44 අංක 1 ඇලුමිනියම් කියන පිළිතුර ගන්න පුළුවන්. ශරීරයේ වර්ධනය කිරීම සඳහා වැඩිම දායකත්වයක් සැපෙන ආහාර ද්‍රව්‍ය කාණ්ඩයකි. අපි දන්නවා ආහාර වලින් අපේ ශරීරයේ වර්ධනය වගේම අපිට ආහාර අවශ්‍ය පෝෂණයන් ලැබෙනවා. ඉතින් අපේ වර්ධනයට වැළපෙන හොඳම එක්කෙනා මොකක්ද කියලා අහනවා. බත් සීනි මුං ඇට ඇත්තටම බත් වලින් පිෂ්ඨයේ තියෙන පිෂ්ඨයෙන් ඇත්තටම වර්ධනයක් සිදුවන්නේ අපේ ශරීරයට විශාල සැපීමක් පිෂ්ඨයෙන් සිදුවන්නේ නැහැ. නමුත් අපේ ශරීරයට හොඳම සැපීමක් කරන්නේ ඇත්තටම ප්‍රෝටීන් වර්ග ಜಾති තියෙනවා නම් එහෙම නැත්නම් විටමින් ಜಾති තියෙනවා නම් ඉතින් මේවා අතරින් හොඳම පිළිතුරු විදියට අපිට ගන්න පුළුවන් පරිප්පු නිවිති ගොටු කොළටත් වඩා පරිප්පු මුං ඇට සෝයා බෝංචි කියන පිළිතුර. පරිප්පු මුං ඇට සෝයා බෝංචි කියන පිළිතුර තමයි මම පිළිතුර විදියට ගන්නෙ. මස් කල් තබා ගැනීමට භාවිතා කළ පැරණි ක්‍රමයකි. අපි දන්නවා මේ කාලේ ෆ්‍රිජ් කියලා જાතියක් තිබෙත් නැති නිසා අපිට පුළුවන්කම තිබ්බා ස්වාභාවික ක්‍රම වලින් අපේ ආහාර දේවල් අරන් තියාගන්න. ඉතින් අපිට පුළුවන්කම තියෙන්න ඕන තිබ්බා ඒ කාලේ විවිධ දේවල් විවිධ ක්‍රම වලින් ආරක්ෂා කරගන්න. සමහරක් දේවල් මේ පැණි වල දැම්මා,
සමහර දේවල් වැලියට සැඟෙව්වා. ඒ වගේ විවිධ ක්‍රම වලින් අපි දේවල් ආරක්ෂා කරගත්තා. මස් තබා ගැනීමට හොඳම ක්‍රමයක් විදිහට අපි ඒ කාලේ භාවිතා කරපු දෙයක් තමයි මී පැණි වල ගිල්වා තැබීම. හේතුව මී පැණි කියන්නේ කිසිදු සුද්ධ ජීවියෙක්ට ජීවත් වීමට නොහැකි මාධ්‍යයක්. ඉතින් සුද්ධ ජීවියෙක්ට ජීවත් විය නොහැකි මාධ්‍යයක් නිසා ඒ මී පැණි හරහා සුද්ධ ජීවීන්ට මස්කට ළඟා වෙන්න බෑ. ඉතින් එහෙමනම් එයා නරක වීමක් සිදුවන්නේ නැති නිසා මස් තබා ගැනීමට හොඳම මාධ්‍යය තමයි මී පැණි වල ගිල්වා තැබීම. අතීත රජවරුන් විසින් කරන ලද වාරිතා කර්මාන්ත මගින් අපේ රටේ ප්‍රධාන වශයෙන් කරන නිෂ්පාදනයකි. අතීත රජවරුන් විසින් කරන ලද වාරිත කර්මාන්ත මගින් අපේ රටේ ප්‍රධාන වශයෙන් කරන නිෂ්පාදනයකි තේ, ලුණු, එළවලු සහ හාල්. රජවරු අපිට ලබා දුන්න ප්‍රධානම දෙයක් තමයි අපේ රට ස්වයංපෝෂිත වෙලා තිබ්බ දෙයක් තමයි සහල් කියන්නේ. මොකද රජවරුන්ගේ ප්‍රධානම අපේ ආදායම් මාර්ගය තුබේ හාල්. ඒ නිසා අපි තමයි රට ස්වයංපෝෂිත කරේ. වැව් අමුණු හදලා සහ කුඹරට අවශ්‍ය ජලය සපයලා අපි සහලින් ස්වයංපෝෂිත කරා කියලා අහලා තියෙනවා. ඉතින් අපිව රජවරු අපිට දුන්න හොඳම දේ තමයි සහල්. තේ සහ ලුණු සහ එළවලු ගැන කතා කරද්දී තේ වගේ දේවල් විශේෂයෙන්ම ආවේ අපි යටත් විදිතයක්ම තියෙන සමයේ සුද්දන්ගෙන් ආපු දෙයක්. සහල් කියන්නේ අපේ රජවරුන්ගෙන් අපිට ආපු දෙයක්. ජල බීතිකාව රෝගයේ වැළඳීමට හේතු වන රෝග බීජ මිනිස්සුන්ට ඇතුළ විය හැකි. ජල බීතිකාව කියලා කියන්නේ අපි සුනකයන් මගින් ඇති වෙන જાතියක්. හේතුව තමයි ජල බීතිකාවෙන් එන්නේ අපි සුනකයෙක් අපිව සපා කෑවට පස්සේ එහි තියෙන වෛරසයන් නිසා, එහි තියෙන රෝගකාරී තත්ත්වය නිසා අපි ජලයට බය වීමක් තමයි රෝග ලක්ෂණ විදියට පෙන්වුම් කරන්නේ. ඒ නිසා ජල බීතිකාව කියන රෝගය සුනකයන් නිසා හැදෙන දෙයක්. මදුරුවා නිසා නෙමෙයි, කැරපොත්තන් නිසා නෙමෙයි, ගෙමැස්සා නිසා නෙමෙයි. මෙහි පිළිතුර විදියට බලලා සමය ගන්න. විශේෂයෙන්ම ඇත්තටම ගැළපෙනම් පිළිතුර මේ යුත්තේ බලලා නෙමෙයි, බල්ලා කියන පිළිතුර. හැබැයි බලලාගෙනුත් ජල බීතිකාව හැදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. හැබැයි වැඩිම සම්භාවිතාවක් තියෙන, වැඩිම ප්‍රමාණයක් විය හැක්කේ බල්ලාගෙන්. බල්ලා කියන පිළිතුර මෙතන නැති නිසා අපි බලලා කියන පිළිතුර ලබා ගන්නවා. 49. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන වසංගත රෝග වැඩි සංඛ්‍යාවක් සඳහා හේතු වන සත්ත්ව වර්ගය. ශ්‍රී ලංකාවේ ව්‍යාප්ත වන වසංගත රෝග වැඩි සංඛ්‍යාවක් සඳහා හේතු වන සත්ත්ව වර්ගය. අපි දන්නවා සත්තුන්ගෙන් අපිට විවිධ ලෙඩ රෝග හැදෙනවා. විශේෂයෙන් අපි ඇති කරන සත්තුන්ගෙන් වගේම අපි ඇති නොකරත් අපි ආශ්‍රිතව ජීවත් වෙන සතුන්ගෙන් අපිට ලෙඩ රෝග විශේෂයෙන් හැදෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. මේවා අතරින් වැඩිම සාධාරණ රෝග ප්‍රමාණයක් තියෙන මදුරුවන්ගෙන්. ඒ නිසාම තමයි අපිට මාධ්‍යවල තුනොත් අපිට දෙමව්පියන් පවා නිතරම කියන්නේ අපේ අවට පරිසරය පුළුවන් තරම් නිවැරදිව පිරිසිදුව තියාගන්න කියලා. ඒකෙන් මදුරුවන් විනාශ කරන්න පුළුවන් නිසා මදුරුවන් තමයි වැඩිම රෝග සංඛ්‍යාවකට අපිව ගොදුරු කරන්නේ. ඒ නිසා පිළිතුරු විදියට මදුරුවන් ගන්න පුළුවන්. ප්‍රසිද්ධ ලේඛකයෝ හා තාරකා විද්‍යාඥයෝ ලෙස ලෝකයට විශිෂ්ට සේවාවක් සිදු කළ හැකි. අපි දන්නවා ලංකාවේ හිටපු පුද්ගලයෙක්, ලේඛකයෙක්, ඒ වගේම අනාගතය සම්බන්ධව අනාවැකි පළ කරන්නෙක් වගේම ප්‍රසිද්ධ තාරකා විද්‍යාඥයෙක් ලංකාවේ හිටියා. ඒ තමයි ශ්‍රීමත් ආතර් සී ක්ලාක්. එහෙනම් පිළිතුර විදියට අංක 1 මම ගන්නවා. ඒ වගේම ඉතිරි පුද්ගලයන් තුන් දෙනාම ශ්‍රීමත් ඩී.පී. ජයතිලක, ආචාර්ය ටී.පී. ජායා, ආනන්ද කුමාරස්වාමී කියන තුන් දෙනාම ලංකාවේ ජාතික වීරයන් විදියට තමයි අපි පිළිගන්නේ. ශ්‍රී ලංකාවට ප්‍රථම වට ඔලිම්පික් පදකමක් හිමි කර දුන්නේ කවුද කියලා දන්නවා. අපි දන්නවා අපිට කවදාවත් තාම ලංකාවට ඔලිම්පික් වල රන් පදක්කමක් ගන්න බැරි වුණත් අපිට ඔලිම්පික් පදක්කම් ගත්ත අවස්ථා කිහිපයක් තියෙනවා. එකක් තමයි සුසන්තිකා ජයසිංහ මහත්මිය දිවීමෙන් අපිට පදක්කමක් ගත්තා. ඒ වගේම ලංකන් වයිට් කියන මහත්මයා මේ පිහිනීමෙන් අපිට පදක්කමක් ගත්තා. අපෙන් අහන්නේ ප්‍රථම වරට රන් පදක්කමක් ගත්තේ කවුද කියලා අහනවා. ඒ අපි දන්නවා ඩංකන් වයිට් පිහිනීමකින් අපිට රන් පදක් මේ රිදී ලෝකඩ පදක්කමක් ගත්ත අවස්ථාවක් තියෙනවා. ඊට පසුව සුසන්තිකා ජයසිංහ කියන මහත්මිය දිවීමෙන් පදක්කමක් ගත්තා. ඉතින් ප්‍රථමයෙන් ගත්තේ ඩංකන් වයිට් නිසා අපි පිළිතුර විදියට අංක 2 පිළිගන්නවා. සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ පහ සඳහන් කවරෙක්ද කියලා අහනවා. සමාජ විරෝධී ක්‍රියාවක් නොවන්නේ. එහෙනම් ඊටු තුනම සමාජ විරෝධී ක්‍රියාවන් වෙන්න ඕන. මත්ක්‍රම වෙලදාම අපි දන්නවා සමාජයට විරෝධ ක්‍රියාවක් අපේ ශරීර සෞඛ්‍යයට අහිත කරන නිසා සමාජයේ විරෝධී ක්‍රියාවක් විදිහට තමයි පිළිගන්නේ.
දෙක ළමයින් සේවයට යොදවා ගැනීම අනිවාර්යයෙන්ම සමාජයට විරෝධී ක්‍රියාවක් විදියට තමයි ගන්නේ. දුම්රියපලෙහිදී දුම්පානය අනිවාර්යයෙන්ම සෙනග ඇවිසින ස්ථානයන් වලදී දුම්පානය සමාජ විරෝධී ක්‍රියාවක් ලෙස පිළිගන්නවා. නමුත් සෙලගේ ගැළපෙන ස්ථානයන් නොවන තනිවෙන ස්ථානයකදී පවා දුම්පානයෙන් Tamanට කිසිදු වාසියක් නොවන්නේ නැහැ. හානියක් කරන්නේ. ඒ නිසා දුම්පානය කිසිසේත්ම හොඳ ක්‍රියාවක් විදියට අපිට පිළිගන්න බෑ. බස් අත තුළ ආහාර ද්‍රව්‍ය විකිණීම සමාජ විරෝධී ක්‍රියාවක් විදියට අපි දකින්නේ නැහැ. නමුත් යම් යම් හිරිහැරයන් වෙන්න පුළුවන් කෙනෙක්ට ඒ විකිණීම නමුත් ඒ සමාජ විරෝධී ක්‍රියාවක් විදියට ලංකාවේ පිළිගන්න කිසි දෙයක් නෙමෙයි. බස් අතයක් තුළ ආහාර විකිණීම. 53 වැවක් පීඩන ස්ථානය සලකුණු කිරීමට ශ්‍රී ලංකා සිතියන් වල යොදා ගැනීමේ මොන පාඩද කියලා අහනවා. වැවක් දැන් අපි දන්නවා ලංකා සිතියමක් මේ විදියට ගත්තට පස්සේ මේ විදියට ගත්තට පස්සේ ලංකා සිතියමේ අපිට යම් යම් කඳු වැටි, වැව්, ගංගා, වනාන්තර වෙන වෙනම පෙන්වන්න තියෙනවා. ඒ වගේ සිතියමක වැවක් පෙන්වන්න තියෙන හොඳම පාට මොකද්ද කියලා අහනවා. වෙන යොදා ගැනීමට ගන්නේ මොකද්ද කියලා අහනවා. නිල් පාට කියලා නම් පැහැදිලි. නිල් පාට දිග රේඛාවකින් වැවක් නිරූපණය කරන්න බෑ. රේඛාවකින් ගඟක් නම් නිරූපණය කරන්න පුළුවන්. නිල් පාට රේඛාවක් මත හේතු චිතකිනුත් වැවක් නිරූපණය කරන්නේ නැහැ. රේඛාවක් අවශ්‍යම නැහැ ඇත්තටම වැවක් නිරූපණය කරද්දී. නිල් පාටින් කුඩා කළ ප්‍රදේශයේකී පාට කළ කුඩා ප්‍රදේශයක යන්න හරිය වැවක් විතර පෙන්වන්න ගන්න පුළුවන්. නිල් පාටින් කුඩාවට පාට කර මේ ප්‍රදේශයක් වැවක් විදියට ගන්න පුළුවන්. ඒ නිසා රේඛාවකින් පෙන්වන්න බැරි නිසා ප්‍රමියා 4 වෙනි එකනත් පිළිතුරක් විදියට ගන්න බෑ. 54. පාසල් වත්තේ මිරිස් පාත්තියක් සකස් කිරීමට තෝරාගත යුත්තේ හිරුවෙලිය අඩුවෙන් ලැබෙන විශාල ගස් සහිත බොරළු සහිත බිමකි. බොරළු සහිත ජලය බැස යන තනිතලා බිමකි. හිරුවෙලිය හොඳින් ලැබෙන ජලය බැස යන බොරළු සහිත තනිතලා බිමකි. හිරුවෙලිය ඉතා අඩුවෙන් ලැබෙන විශාල ගස් ඇති බොරළු සහිත තනිතලා බිමකි. පාසල් වත්තේ මිරිස් පාත්තියක් පිටවීම සඳහා ගන්න හොඳම තැන කොහෙද කියලා අහනවා. අපි දන්නවා මිරිස් පාත්තියකට හිරුවෙලිය හොඳින් ලැබෙන්න ඕන. ඒ තුලින් තමයි ශාකවල ප්‍රභා සංශ්ලේෂණය තියෙන්නේ. ජලය රැඳෙන එක වැත්තටම හොඳ නෑ. මිරිස් පාත්තිය වල ජලය නිතරම බැස යන්න ඕන. මොකද ජලය රැඳිලා තියෙනවා නම් මිරිස් පැරලි මෙරළ යන්න පුළුවන්. බොරළු සහිත නම් තවත් හොඳයි. ජලය ලේසියෙන් බැඳ යන නිසා. ඉතින් පිළිතුරු විදියට හිරුවෙලිය හොඳින් ලැබෙන ජලය බැස යන බොරළු සහිත තනිතලා බිලක් නම් තවත් හොඳයි. තනිතලා නොවන බිමක මුල් ගැලවිලා මුළු ගහම ගැලවිලා යන්න පුළුවන් අවස්ථා පෙන්눔 කරන නිසා අපි පිළිතුර විදියට 54ට අංක 3 දෙන්න තමයි සූදානම. යම් පුද්ගලයෙකුට දේ දුන්නක් දර්ශනීය විය හැක්කේ පහ සඳහන් කොමන අවස්ථාවේදීද? අපි දන්නවා දුවේ පුතේ යම් වෙලාවට සන්ධ්‍යා කාලයේදීත් වෙන්න පුළුවන්, උදේදීත් වෙන්න පුළුවන්. අපි අහසදියා බලද්දී අපිට දේ දුන්නක් පේන ගන්නවා. දේ දුන්නක වර්ණ 7ක් තියෙනවා. දේ දුන්න අලංකාරවත් වෙනුමත් දැන් අපි කුඩා කාලේ දේ දුන්න දිහා ඕනතරම් බලන් හිටපු අවස්ථා තියෙනවා. ඉතින් අපෙන් අහනවා මේ වගේ දේ දුන්නක් අපිට පෙන්눔 කරන්න පුළුවන් අවස්ථා මොන වගේද කියලා. අපි දන්නවා හිරුවෙලිය යාන්තමින් සමග යාන්තමින් වර්ෂාව ඇති වෙන විදියට තමයි දේ දුන්නක් ඉන්නේ. මොකද හිරුවෙලියත් එක්ක යාන්තමින් වර්ෂාව ඇති වෙද්දී ඒ වැහි බින්දු අතර වැටෙන ආලෝකය පරාවර්තනය වෙන්න ගන්නවා. ඒ වර්තනය තමයි අපිට ආලෝකය මේ දේ දුන්නක් විදියට පේන්න ගන්නෙ. එහෙමනම් යාන්තමින් වැසි වැටෙන මොහොතක හිරුවෙලිය හොඳින් තිබේ නම් ඒ හිරුවෙලියත් එක්ක අපිට වර්තනය වෙන ආලෝකයේ දේ දුන්නක් විදියට පේන්න ගන්නවා. ඉතින් අපිට හිරුවෙලිය සමග යාන්තමින් වර්ෂාව ඇති විට කියන පිළිතුර තමයි දේ දුන්නකටම ගැලපෙන්නේ මොකද්ද කියලා ගන්න පුළුවන්. ඊට මම නැවතත් මතක් කරොත් පොඩි හිරුවෙලිය මේ වර්ෂාව තියෙන අවස්ථාවක හිරුවෙලියක් තිබෙනවා නම් විතරයි අපිට මේ වගේ දේ දුන්නක ස්වභාවයක් පෙන්වන්න කරන්න පුළුවන් වෙන්නේ. 56 විදුහල්පතිවරයෙකුට පාසල් වේලාව තුලදී හදිසි රැස්වීමක් සඳහා ගුරුවරුන් හා සියලුම සිසුන් ප්‍රධාන ශාලාවට රැස් කර ගැනීමට අවශ්‍ය වෙත. පාසලේ සියලුම පාසුකම් තිබේ නම් රැස්වීමට පැමිණ ලෙස සියලු දෙනාට එකවරම දැනුම් දීමට විදුහල්පතිවරයාට යොදාගත හැකි සංවේදන මාධ්‍ය කුමක්ද? අපි දන්නවා අපිට කෙනෙක්ට තව පණිවිඩයක් කියන්න ඕන නම් අපි ඒක සංනිවේදනයක් කරනවා කියලා කියනවා. ඒ සංනිවේදන විවිධ ක්‍රම වලින් අපිට කරන්න පුළුවන්. අපිට කෙනෙක්ට මූණට හමු වෙලා පණිවිඩයක් කියන්න පුළුවන්. හැබැයි අපිට ගොඩක් දුරින් ඉන්න කෙනෙක්ට නම් සංනිවේදනය කරන්න පුළුවන් ක්‍රම තියෙනවා. ඒ දුරකථනයන් වගේ දුරකථන ඇමතුමක් දීලා කරන්න පුළුවන්. එහෙම නැත්නම් තව කෙනෙක්ගේ අතේ පණිවිඩයක් දීලා යවන්න පුළුවන්.
එහෙම නැත්නම් විශාල පිරිසකට ඇහෙන විදියට අපිට ශබ්ද විශ්ලේෂණ යන්ත්‍රයක් මගින් පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ මොන ආකාරයෙන් පණිවිඩයක් දුන්නත් එහිදී අපි කරන්නේ sannivedanaයක්ම තමයි. ඒ sannivedana ක්‍රමය තවත් ක්‍රමයන් තියෙන අපි විවිධ අවස්ථාවලදී භාවිතා කරනවා. ලියුම් යැවීමේදීත් අපි කරන්නේ sannivedanaයක් තමයි. අපේ තියෙන පණිවිඩයක් තව කෙනෙකුට ලබා දීමක් අපි sannivedanaයක් කියලා කියනවා. ඉතින් මෙහිදී අහන විදුහල්පතිවරයෙක්ට රැස්වීමක් සඳහා ගුරුවරුන් සියලු දෙනාම ගෙන්නන්න ඕන නම් ඒ වගේම සිසුණු සියලු දෙනාම ගෙන්නන්න ඕන නම් එක අවස්ථාවේ සියලු දෙනාටම පණිවිඩය ලබා දෙන්න ඕන. ඒ නිසා දුරකථනය කියන එක කොහෙත්ම ගැලපෙන්නේ නැහැ. මොකද ඉස්කෝලේ තියෙන හැමෝටම වෙන වෙනම දුරකථන කෝල්ස් දීම ප්‍රායෝගික නොවන ක්‍රියාවක් නිසා. පරිගණකය ඔස්සේත් කරන්න පුළුවන්. නමුත් ඒක පාසලකට ගැලපෙන්නේ නැහැ. ඇත්තටම පණිකරකයේ ඔස්සේ ඒක පණිවිඩයක් දානවා නම් ඒ හැමෝටම බලන්න පුළුවන්කම තියෙනවා. නමුත් පාසලකට ඒ ගැලපෙන්නේ නැහැ. ඒ නිසා අපි පරිගණකය කියන පිළිතුරත් අපි ඉවත් කරනවා. මොකද පාසලේ අපි හැමෝම පරිගණක ළඟ තියාගෙන ඉන්නේ නැති නිසා. දැන්වීම් පත්‍රිකා මගිනුත් පුළුවන්. හැබැයි දැන්වීම් පත්‍රිකා අපි ලියන්න ඕන. ඒ වගේම පත්‍රිකා print කරගන්න ඕනේ. ඒ වගේම අපි වෙන වෙන තැන්වල අලවන්නත් ඕනේ. ඒ සඳහා විශාල කාලයක් යනවා. ඒ වගේම ඒ සඳහා විශාල ශ්‍රමයකුත් යනවා. ඒ නිසා අපිට ගැළපෙන පිළිතුරු විදිහට ශබ්ද වාහනීය ගන්න පුළුවන් හේතුව තමයි එකපාරින් එක පණිවිඩයක් දුන්නට පස්සේ ඒ අවට සිටින හැමෝටම පණිවිඩය ඇහෙනවා. ඉතින් මේ ඇහෙන පණිවිඩය Tamanට අදාළ නම් Tamanට තීරණයක් කරගන්න පුළුවන් මේ පණිවිඩය මට තමයි කියන්නේ කියලා. ඒ නිසා පාසලක වගේ විශාල පිරිසක් ඉන්න වෙලාවක ලේසියම පණිවිඩයක් දෙන්න පුළුවන්. ඒ කියන්නේ sannivedanayak කරන්න පුළුවන් ආකාරය තමයි ශබ්ද වාහනීය. එහෙනම් ඉතින් ගැළපෙන පිළිතුර වෙන්නේ අංක 4. මාර්ග නීති වලට අනුව ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල ධාවන මාර්ග මත රේඛා ඇඳීමට භාවිතා කරන වර්ණ මොනවාද? කහ සහ කළු, කළු සහ සුදු, කහ සහ සුදු, කහ සහ රතු. මාර්ග නීති රීති අපි දන්නවා අපි එදිනදා ගමන් පාරේ ගණන් කරද්දී අපිට ඕන විදිහට ගමන් කරන්න බෑ. ලංකාවම පිළිගත්තු නීති ක්‍රමයන් තියෙනවා. ඒ නීති වලට අවනත වෙලා තමයි අපි ගමන් කරන්න ඕන. හැබැයි එසේ ගමන් කරද්දී ඉදිරියේ නීති සම්බන්ධව අපිට අදහසක් පළ කරලා තියෙනවා සංඥා වලින්. අපි ඒකට කියනවා මාර්ග සංඥා කියලා. ඒ සංඥා වලින් මාර්ග නීති වලට අනුව ශ්‍රී ලංකාවේ මහා මාර්ගවල මාර්ග මත තබා ඇති රේඛා ඇඳීමට භාවිතා කරන වර්ණ. අපි දන්නවා අපි මාර්ගයේ ගමන් කරද්දී පාරේ යම් යම් මිරි ඇඳලා තියෙනවා. විශේෂයෙන් කහිර. ඒ වගේම යම් යම් ස්ථානවල නව වාහන නවත්තන්න එපා කියලා ගහපු සංඥා. අන්න ඒවට භාවිතා කරන වර්ණ දෙකක් තියෙනවා. ඉස්සරන අපි කහිර කහ පාටින් භාවිතා කරා. නමුත් ලංකාවේ මේ වෙන විට අපි ඒ සුදු වර්ණයෙන් තමයි භාවිතා කරන්නේ. හොඳින් බලන්න අපි පාරේ ගමන් කරද්දී ඒ පාරේ ඇඳලා තියෙන සංඥා අපේ ඇසට ලේසියෙන්ම යන වර්ණ දෙකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. මොකද අපේ පාරවල් කළු පාටයි. කළු පාර පසුබිමක් මත අපේ ඇසට ලේසියෙන්ම යන වර්ණ දෙකක් තමයි කළු සහ සුදු කියලා කියන්නේ. ඉතින් දුවේ පුතේ පිළිතුර විදියට අපි කළු සහ සුදු ගන්නවා. ඒ කියන්නේ 57ට අංක 2 කියන පිළිතුර අපි ලබා ගන්නවා. සමා වෙන්න කහ සහ සුදු කියන වර්ණ දෙක තමයි වෙන්නේ. මොකද කළු පාට පාරක් මත ලේසියෙන්ම හැට යන වර්ණ දෙක තමයි කහ සහ සුදු. 57. ශ්‍රී ලංකාව තුළ පොදු වාහන මගින් සිදු කෙරෙන ගමනාගමන සේවය මහ ජනතාවට වඩාත් හිතකර සේවයක් වීම සඳහා පහත කුමන යෝජනාව ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසු වේද කියලා අහනවා. අපි දන්නවා ලංකාවේ බොහෝ පුද්ගලයන් පොදු ප්‍රවාහන සේවය භාවිතා කරනවා. ඉතින් එහෙම පොදු ප්‍රවාහන සේවයක් භාවිතා කරද්දී මහ ජනතාවට වඩාත් හිතකර සේවයක් වීම සඳහා කුමන යෝජනාවද කියලා අහනවා ගැලපෙන්නේ. පොදු ප්‍රවාහන සේවය පොදු හැමෝටම අයිති ලංකාවේ ජීවත් වෙන හැමෝටම අයිති. ඒක හිතකර දෙයක් වෙන්න නම් මේ වචනේ මොකක්ද අහනවා අපෙන් ගැලපෙන්නේ. નિયમિત කාලසටහනකට අනුව සියලුම පොදු වාහන ධාවනය කිරීම. ඔය ඒක ඇත්තටම හොඳ දෙයක් තමයි. අපි ඊටු ටිකක් කියවලා බලලා ගැලපෙන පිළිතුර ගැන හොඳ බලමු. පොදු වාහන තුල රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. දහවල් කාලය තුල පොදු වාහන ධාවනය සීමා කිරීම. ධාවනය වීමේදී නැවතුම් ස්ථාන කිහිපයක පමණක් පොදු වාහන නතර කිරීම. හොඳයි පිළිතුරු දෙස පොඩක් බැලුවොත් નિયમિત කාලසටහනට අනුව සියලුම පොදු වාහන ධාවනය කිරීම ඇත්තෙම හොඳයි. මොකද මගීන්ගේ රස්තියාදව ගොඩාක් අඩු වෙනවා. අපි දන්නවා හරියම වෙලාවට බස් එක හෝ කොච්චි එනවා නම් අපි අදාළ වෙලාවට ගිහිල්ලා ඉන්න පුළුවන්. අනිත් පිළිතුරු දිහා බැලුවොත්
පොදු වාහන තුල රූපවාහිනී හා ගුවන්විදුලි යන්ත්‍ර ක්‍රියාත්මක කිරීම. මේ තුලින් මිනිසෙට බොහෝ දුරට හානියක් වෙන්න පුළුවන්. මොකද සමහර කෙනෙක් පොතක් බලන අවස්ථාවක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නිදා ගන්න අවස්ථාවක් වෙන්න පුළුවන්. එය Tamanට කරදරකාරී ස්වභාවයක් පෙන්눔 කරන්න පුළුවන්. ඒ නිසා මෙය පිළිතුරක් විදියට හොඳ යෝජනාවක් විදියට අපිට ගන්න බෑ. වඩා සුදුසු යෝජනාවනේ මෙතනින් අහන්නේ. දහවල් කාලය තුල පොදු වාහන ධාවනය සීමා කිරීම. ඇත්තටම දහවල් කාලයේ සීමා කිරීම පොදු ප්‍රවාහනයට ගැලපෙන දෙයක් නෙමෙයි. මොකද දහවල් කාලයේ තමයි මිනිසුන් වැඩිපුරම පාරට බහින්නේ සහ ගමන් කරන්නේ. ඉතින් වැඩිපුරම ගමන් කරන වෙලාවේ වැඩිපුරම වාහන තියෙන එකම තමයි ප්‍රවාහනයට ගොඩක් හොඳ. ඒ මාර්ග තදපදයට යම් යම් බාධාවන් වෙන්න පුළුවන්. නමුත් පොදු ප්‍රවාහනය මගින් සිදු කරන ජනතාවට ගමනාගමනයට ඒ තරම් ගැලපෙන යෝජනාවක් නෙමෙයි. ඉතින් දෙවිපතේ බලමු අපි හතරවෙනි එකත් ධාවනය වීමේදී නැවතුම් ස්ථාන කිහිපයක පමණක් පොදු වාහන ගමන කිරීම. මේ වචනේම තියෙනවා පොදු වාහනය කියන ප්‍රමාණය. ඉතින් පොදු වාහනයක් නම් හැමෝටම පොදි. එහෙනම් හැමෝටම නැගීමට සහ බැසීමට තියෙන අවස්ථාවන් අපි සලසන්න ඕනේ. ඒ නිසා නැවතුම් ස්ථාන කිහිපදී විතරක් නැවතුවොත් ඒ ස්ථානවල නගින සහ බහින පුද්ගලයන්ට විතරයි වාසියක් තියෙන්නේ. එයත් අපිට පිළිතුරක් විදියට ගන්න එක යෝග්‍ය වන්නේ නැහැ. එහෙනම් පිළිතුර විදියට 58ට අංක 1 තමයි ගන්න වෙන්නේ. ගිනි ගැනීමකින් ශරීරයේ යම් ස්ථානයක් පිළිස්සුණු පුද්ගලයෙකුට ප්‍රථමාධාර ලබා දීමේදී අප විසින් පළමුවෙන්ම කළ යුතු දෙයක් වන්නේ කුමක්ද? අපි දන්නවා අපිට විවිධ වූ අවස්ථාවල විවිධ කරදර වෙන්න පුළුවන්. ඒ කරදර වෙච්ච වෙලාවලට ප්‍රථමාධාර දීම අනිවාර්යයි. මෙතන අහනවා ගිනි ගැනීමකදී වෙච්ච කෙනෙක්ට ප්‍රථමාධාර විදිහට ඉස්සෙල්ලාම කරන්නේ මොකද කියලා. පිළිස්තුණු ස්ථානයට ඇලියට ඇඳුම් ඉවත් කිරීම, පිළිතු ස්ථානයේ මත තෙල් වර්ගයක් ආලේප කිරීම, දිය පිපිලි මත ආලේපන වර්ග ගැල්වීම, පිරිසිදු ඇල්දියෙන් පිරිසිදු ස්ථානයේ සිසිල් කිරීම. මෙහි පිළිතුරු විදියට ඇත්තටම ප්‍රථමයෙන්ම කරන්න ඕන කාර්යයක් තමයි පිරිසිදු ඇල්දියෙන් පිළිස්සුණු ස්ථානයේ සිසිල් කිරීම. මොකද ඒකෙන් තමයි අපිට ඊතුරු ස්ථානයන් වලට ලේසියෙන් යන්න පුළුවන්. හැබැයි මේ උත්තර හතරම ගැලපෙන වර්ග උත්තර හතරක් විදියට ගන්න පුළුවන්. ප්‍රථමයෙන්ම අපි කරන්න ඕන පිරිසිදු ඇල්දියෙන් පිළිස්සුණු ස්ථාන සිසිල් දියෙන් සිසිල් කිරීම. ඊට පස්සේ මෙන්න මේ ස්ථාන මේ ක්‍රමයන් ක්‍රමානුකූලව අපිට සිදු කරන්න පුළුවන්. සෞභාග්‍යවත් ස්වයංපෝෂිත රටක ඉරහඳ පවතිනා කාකල් ධර්මය ආරක්ෂා කරමින් මුළු මහත් ජනතාව වැජබේවා. මෙම අදහස පිළිඹු වන්නේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩියනි, රාජ්‍ය ලාංඡනයනි, ජාතික වෘක්ෂයකිනි, ජාතික ගීයකිනි. අපි හැමින් කියවලා බලමු. සෞභාග්‍යවත් ස්වයංපෝෂිත බවක් අපිට පෙන්눔 කරනවා වී කරලකින්. රටක ඉරහඳ පවතින තාක්කල් කියලා කියනවා අපි රට මේ යම්කිසි ලාංඡනයක ඉරත් හඳක් තියෙනවා නම් ලාංඡනයේ ඒ ඉරහඳ පවතින තාක්කල් කියලා අපි හඳුන්වනවා. ධර්මය ආරක්ෂා කරමින් යම්කිසි ලාංඡනයක ධර්ම චක්‍රය පෙන්눔 කරලා තියෙනවා නම් අපි ධර්මය ආරක්ෂා කරනවා කියලා කියනවා. ඔන්න ඔය ලාංඡන තුනම තියෙන රූපය මොකක්ද කියලා ඇහුවොත් ඕනම කෙනෙක් දන්න ලාංඡනයක් තමයි රාජ්‍ය ලාංඡනය. වීකරලකින් ස්වයංපෝෂිත බවක් පෙන්눔 කරලා ඉරත් හඳක් තියලා ධර්ම චක්‍රයක් තියෙනවා රාජ්‍ය ලාංඡනයක. ඒ බලන්න පුළුවන් ලේසිම ක්‍රමය තමයි කාසියක් අතට අරන් බලන්න දුවේ පුතේ. ගොඩාක් කාසි වල රාජ්‍ය ලාංඡනය පෙන්눔 කරනවා. ඒ රාජ්‍ය ලාංඡනයේ තියෙනවා මම කියපු සෞභාග්‍යයේ සංකේතයත් ඉර හඳත් ධර්මයත්. ඉතින් අන්නේ සියල්ලම පිළිඹු කරමින් මහජනතාව වැඳ වෙන අදහසක් කරන්න පුළුවන් රාජ්‍ය ලාංඡනයෙන්. ඉතින් දුවේ පුතේ ඒර කිලිපු වෙන අදහස හොඳටම පෙන්වන කරන පිළිතුර විදියට මම 60ට අංක 2 බලා ගැනීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි කතා කරේ 2016 ප්‍රශ්න පත්‍රයේ දෙවනි කොටසේ දෙවනි වීඩියෝ එක. ඉතින් මේ කොටසේදී අපි පෙළ කොටස් වල වගේම ඔබේ දැනුමට යම්කිසි දෙයක් එක් කරා කියලා විශ්වාස කරනවා. ඉතින් අපි තවත් වීඩියෝ වලින් නැවත හමු දීමට බලාපොරොත්තු වෙනවා. ඒ වීඩියෝ තුලින් ඔබට කෙටි කාලයක් තුළදී ප්‍රශ්නයක් සිතීමටත් ප්‍රශ්නයකදී අතහැරිය යුතු කොටස් විශේෂයෙන් තේරුම් ගැනීමටත් පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඉතින් දෙය පුතේ තවත් ප්‍රශ්න පත්‍රයක් තුලින් අපි හමු වෙන බලාපොරොත්තු වෙන අදට අපි සමු ගන්නවා. එතෙක් ඔබට සුබ දවසක්.